අපි තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය ධාරාවේ 13 වසර විෂය මාලාව තුළ අන්තර්ගත වැදගත් ඒකකයක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත පිළිබඳව විමසා බලයි. දැන් මේ මාතෘකාව බැලුවම අපි ගොඩක් වෙලාවට මේ පාඩමට දෙන නම තමයි රසායනික කර්මාන්ත. ඔව් ඒකේ රසායනික කර්මාන්තත් විස්තර කරන්න තියෙනවා. ඒ වගේම අපි මෙතනදී වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ලංකාවේ රසායනික කර්මාන්ත පවත්වගෙන යෑම, ලංකාවේ රසායනික කර්මාන්ත සිදු කිරීමට තියෙන ප්‍රවණතාවයන්, ලංකාවට මේ රසායනික කර්මාන්තයක තියෙන ප්‍රතිලාභය මොන වගේ එකක්ද කියන එක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අපි මේක සාකච්ඡා කරන්න ඕන. ඉස්සෙල්ලාම බලමු රසායනික කර්මාන්තයක් කියන්නේ මොකක්ද කියලා. රසායනික කර්මාන්තයක් යනු බලශක්තිය හා අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින්. මොනවද? බලශක්තිය සහ අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් නව සංයෝග නිපදවීමේ මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් රසායනික කර්මාන්තයක් ලෙස අපි හඳුන්වනවා. මේ රූපේ දැක්කමත් ඔයගලන්ට එකපාරටම රසායනික කර්මාන්තයක් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් එනවා ඇති. මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් ඔළුවට එනවා ඇති. රසායනික කර්මාන්තයක් තුල අනිවාර්යෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. සාමාන්‍ය අපි දන්නවා වෙනත් කර්මාන්ත ගත්තාම ඒ කර්මාන්තවල ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැතුව නිෂ්පාදන භෞතිකව නිර්මාණය වෙනවා, නිපද වෙනවා. ගාමන්ට් එකක් ගත්තොත් රෙදි කපලා මහනවා. ඒක රසායනික කර්මාන්තයක් ලෙස අපි අර්ථකථනය කරන්නේ. හැබැයි සබන් නිෂ්පාදන ක්‍රියාවලිය, කෝස්ටික් සෝඩා නිෂ්පාදන ක්‍රියාවලිය, ඒ වගේම පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය, විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල, ඒ වගේම ලෝකේ එදිනදා මිනිසුන්ගේ අවශ්‍යතාවයන් විශාල ප්‍රමාණයක් සපුර ගන්න බහු අවයවික ආසිත කර්මාන්ත ගත්තාමත් ඒවා විශාල මහා පරිමාණයේ අමුද්‍රව්‍ය විශාල වශයෙන් භාවිතා වන විවිධ බලශක්ති ප්‍රභව වලින් බලශක්තිය ලබාගෙන මහා පරිමාණ නව සංයෝග නිපදවීමේ ක්‍රියාවලින් ලෙස අපිට හඳුන්ලා දෙන්න පුළුවන්. රසායනික කර්මාන්තයක් තුළ පැහැදිලිව දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි අනිවාර්යෙන්ම රසායනික විපර්යාසයක් දක්නට ලැබෙනවා, ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. රසායනික කර්මාන්ත ගත්තාම ලෝකයේ තියෙන රසායනික කර්මාන්ත දිහා අපි චුට්ටක් විතර බලමු. ඇමෝනියා නිෂ්පාදනය කරාම ඒකෙන් පොහොර වර්ග, ඒ වගේම නයිට්‍රික් අම්ලය, වර්ණක, ශීතකාරක, පවිත්‍රකාරක, බහු අවයවික ආසිත නිෂ්පාදන වලට ඇමෝනියා වැදගත් වෙනවා. ඒ වගේම සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ලෝකයේ මෝටර රථ වාහනවල භාවිතා වන බැටරි අම්ල දිහා බැලුවාම කොච්චර සල්ෆියුරික් අම්ල ප්‍රමාණයක් වාර්ෂිකව මේ කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදනය කළ යුතුද රසායනිකව කියලා හිතන්න පුළුවන්. ඒ වගේම පොස්පේට් පොහොර වල ජල ද්‍රාවිතාව ඉහළ නැංවීමට, කඩදාසි විරංජනයට මේ සල්ෆියුරික් අම්ලය භාවිතා කරනවා. කෝස්ටික් සෝඩා, කඩදාසි නිෂ්පාදනය, රෙදිපිලි ආසිත කර්මාන්ත, සබන් නිෂ්පාදනය වැනි කර්මාන්ත වලට මේ කෝස්ටික් සෝඩා, එහෙම නැත්නම් අපි කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විශාල වශයෙන් අපි භාවිතා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට ඒ නිසා කාර්මිකව නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා රසායනික කර්මාන්ත ශාලාවල. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, ටයිටේනියම් ඩයොක්සයිඩ්, පෙට්‍රෝලියම් කර්මාන්තය වගේ දේවල් පවා මේ වගේ විශාල මහා පරිමාණයේ රසායනික කර්මාන්ත ශාලා විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ රසායනික කර්මාන්ත ශාලාවල නම් කියවෙනකොට අපි නිකන් කල්පනා කරනවා ඔව් ලෝකේ රටවල මේවා තියෙනවා, අපේ රටේ තියෙනවා. අපේ රටේ ගත්තොත් බොරතෙල් පිරිපහදුව අපේ රටේ දක්නට ලැබෙනවා. සබන් නිෂ්පාදනය අපේ රටේ සිද්ධ වෙනවා. වීදුරු නිෂ්පාදනය, ලුණු නිෂ්පාදනය, සිමෙන්ති කර්මාන්තය, සෙරමික් භාණ්ඩ, ඒ වගේම පිඟන් ගඩොල් ආසිත නිෂ්පාදන අපේ රටේ සිද්ධ වෙනවා. කියන්නේ අපේ රටේ යම් ප්‍රමාණයක කර්මාන්ත තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති ලෝකයේ විවිධ රටවල අධික ලෙස භාවිතා වන රසායනික නිෂ්පාදන වලින් ප්‍රධාන වශයෙන් ගන්නේ වගේ අපිට ලොකු ප්‍රමාණයක් අපේ රටවල් තුල නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට අපේ රටවල් තුල නිෂ්පාදනය කරනවට අමතරව මේ කියන නිෂ්පාදන පිටරටින් ආනයනයත් කරනවා.
එතකොට අපේ රටේ තියෙන විදේශ විනිමය විශාල වශයෙන් පිටරටවලට ගලාගෙන යාම නිසා අපිට යම් කිසි ආර්ථික ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට පුළුවන් අපේ රට තුලම පවතින අමුද්‍රව්‍ය නිවැරදිව කළමනාකරණය කරලා කර්මාන්ත අපේ රට තුලම ස්ථාපිත කරගෙන මේ නිෂ්පාදන අපේ රට තුලම සිදු කරන්න. එහෙම කරන්න පුළුවන්කම තියෙනවා නම් අපිට ආර්ථික වශයෙන් උත් අපේ රටේ ජනතාවට විශාල රැකියා ප්‍රමාණිකුත් ලබා දීලා විශාල සමාජීය මෙන්ම ආර්ථික දියුණුවකට රට රැගෙන යන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ රසායනික කර්මාන්ත ශාලා තියෙන ප්‍රමුඛ රටවල් ගත්තාම ඇමරිකාව, බ්‍රසීලය, චීනය, ජපානය, කොරියාව කියන රටවල් මෙතන ඉස්සරහින්ම ඉන්නවා. ලංකාවෙත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට රසායනික කර්මාන්ත ස්ථාපිත කර ගැනීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. මිනිරම්, ඇපටයිට්, ඒ වගේම මැග්නටයිට්, ලිමොනයිට්, මයිකා, හුණුගල් විශාල වශයෙන් තියෙනවා. ඩොලොමයිට්, සිලිකා, පෙල්ස්පාර්, ඉල්මනයිට් හා රූටයිල් වගේ දේවල් පවා අපේ රටේ විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මේ අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය ගොඩක්ම සංසුද්ධතාවෙනුත් වැඩි. ඒ නිසා අපිට හොඳ රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් මේ කර්මාන්ත මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කරගෙන යන්න පුළුවන්. නමුත් අපිට යම්කිසි බාධාවක් මේ සඳහා තියෙනවා. ඒ මොකක්ද කියලා අපි චුට්ටක් හිතලා බලමු. ඊට කලින් අපි පොඩ්ඩක් බලමු නිකමට වගේ ලෝකයේ රසායනික කර්මාන්ත ශාලාවලින් නිෂ්පාදනය කරන දේවල් වලින් වැඩිම රසායනික කර්මාන්ත ප්‍රමාණයක් නියැලෙන්නේ බහු අවයවික සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සඳහා. බහු අවයවික වර්ග නිපදවන්න, ප්ලාස්ටික් ද්‍රව්‍ය නිපදවන්න ලෝකයේ තියෙන රසායනික කර්මාන්ත වලින් 80% විතර අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතිරි 20% තමයි අනෙක් දේවල්. පොහොරවලට, ඒ වගේම ඖෂධවලට, අනෙකුත් අපි ඔය භාවිතා කරන විවිධ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා මේ 20% තමයි භාවිතා වෙන්නේ. මේ 20% නොත් 6% විතර පොහොර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඉතිරි 14% තමයි අනෙක් සියලුම කර්මාන්ත. ඔබ තියෙන අවට තියෙන දේවල් දිහා හැරිලා බැලුවොත් පේනවා ඇති වැඩිපුරම තියෙන්නේ ප්ලාස්ටික්, රබර්, ඒ වගේම කෘත්‍රිම බහු අවයවක මත පදනම් වෙච්ච නිෂ්පාදන. එතකොට අපිට තේරුම් ගන්න ඕන කෘත්‍රිම බහු අවයවක ආශ්‍රිත නිෂ්පාදන කොච්චර ප්‍රමාණයක්, ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන මෙච්චර ප්‍රමාණයක් අපි මිනිස්සා විසින් පරිභෝජනය කරනවා නම් මේ ප්ලාස්ටික්, මේ කෘත්‍රිම බහු අවයවක ස්වභාවය නැහැ. ඒවා කවුරු හරි නිපදවන්න ඕන. මේ කෘත්‍රිම බහු අවයවක වර්ග ලෝකයේ තියෙන කර්මාන්ත ශාලා තුල පෙට්‍රෝලියම් ඒකාවයවික නැත්නම් අතුරුඵල භාවිතා කරලා විශාල ප්‍රමාණ වලින් නිෂ්පාදනය වෙනවා විවිධ මට්ටම් වලින්. ඒ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ඔක්කොම වාගේ මේ රසායනික කර්මාන්ත ශාලා ගොන්නට අයිති වෙනවා. එතකොට මේ වගේ කර්මාන්ත තියෙනවද අපේ රටවල් වල? නැහැ. අපිට ආර්ථික වශයෙන් ලොකු පුනර්ජනනයක් නැත්නම් ලොකු දියුණුවක් ලබා ගන්න මෙවැනි කර්මාන්තද අප රටවල් තුල ස්ථාපිත වීම අතිශය වැදගත් වෙනවා. right? ඊළඟට රටක ආර්ථික සංවර්ධනයත් එක්ක බැලුවාම රසායනික කර්මාන්ත කොහොමද වැදගත් වෙන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ රට තුල අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන නිෂ්පාදන ටික රට තුල නිපදව ගන්න පුළුවන් නම් අපිට පිටරටින් මේවා ආනයනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට අපේ තියෙන මේ ඩොලර් ප්‍රශ්න අරවා මේවා ඔක්කොම විසදෙනවා. ඩොලර් සංචිත අපි දන්නවා විදේශ විනිමය අඩුවීම නිසා අපේ රටට විශාල ආර්ථික බලපෑමක් සිදුවමින් පවතිනවා මේ තියෙන කාලවකවානුව තුල. ඉතින් අපිට මේවා අවම කරගන්න පුළුවන් රට තුල තියෙන අමුද්‍රව්‍ය වලින් අපේ රට තුලම මේ කර්මාන්ත තුල අපේ රටේට අවශ්‍ය කරන නිෂ්පාදන නිපදව ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ දන්නවා ටික මේ වෙනකොට අපි දන්නවා පසුගිය කාලේ කඩදාසි නිෂ්පාදනය ටික ප්‍රවර්ධනය වෙමින් ආවා. ඊට පස්සේ ලංකාව ඇතුළේ දැන් ටයර් නිෂ්පාදනය කරනවා. මේ වගේ විවිධ නිෂ්පාදන රට තුල සිදු කරන්න දැන් රටේ ජනතාව, රටේ ඉන්න නායකයෝ පෙළඹෙමින් පවතිනවා. ඒ වගේම ඖෂධ නිෂ්පාදන රට තුල විශාල වශයෙන් කරන්න දැන් ආරම්භ කරගෙන යනවා. මොකද එහෙම කරන්නේ නැතුව අපේ රටට ඉදිරියට යන්න ටිකක් අමාරුයි. මොකද අපේ රටේ තියෙන මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් වෙනුවෙන් අපි අර ආනයනය අවම කරනකොට අපේ රට තුලට අවශ්‍ය දේවල් රට තුලම නිපදවා ගත යුතු වෙන නිසා ඊළඟට රසායනික කර්මාන්ත විශාල ප්‍රමාණයක් රට තුල ස්ථාපිත වෙනකොට රටේ තියෙන ජනතාවගේ, තරුණ ප්‍රජාවගේ අර රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි වෙනවා. රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් විවෘත වෙනවා. එතකොට ජන ජීවිතය ඉහළ නැංවෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අපිට රටේ ආර්ථිකය දියුණු වෙනවා වගේම අර පුද්ගලිකව ගත්තොත් ජනතාවගේ මානසිකත්වයේ වගේම ආර්ථිකයක් දියුණුලා රටත් සාපේක්ෂව හොඳ දියුණු තත්යකටපත් වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න දැන් අපේ රට තුල සිමෙන්ති අවශ්‍ය ප්‍රමාණයට නිපද වෙනවා නම්
අපේ රට තුල වීදුරු එතකොට මේ අපි කතා කරන අනෙකුත් අපි හිතමු ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය කරන දේවල් මෝටර රථ වාහන කර්මාන්තයට අවශ්‍ය කරන නිෂ්පාදන ඒ වගේම ගොඩනැගිලි කර්මාන්තයට අවශ්‍ය කරන සිමෙන්ති වගේ දේවල් ප්‍රමාණයෙන් නිෂ්පාදනය වෙනවා නම් රට තුල මේ කාර්මික ශේෂ්ත්‍රත් දියුණු වෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ දියුණුවටපත් වෙනවා. ඒ වගේම මෝටර රථ වාහන කර්මාන්තයේ දියුණුවටපත් වෙනවා. ඒ වගේම අනෙකුත් කර්මාන්තත් දියුණුවටපත් වෙනවා. දැන් මේවා දියුණු වීමටත් ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මොකෙන්ද? අර රසායනික කර්මාන්ත අපේ රට තුළ සීමා සහිතව ස්ථාපිත වෙලා තිබීම නිසා මේ කාර්මික ශේෂ්ත්‍ර වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නැත්තම් නිෂ්පාදන පිටරටින් අපිට ආනයනය කරන්න වෙනවා. ඒ ආනයනයේදී අපිට ඇතිවෙන මේ විදේශ විනිමය සංචිත ප්‍රශ්නේ, විදේශ සංචිත ප්‍රශ්නේ නිසා අපිට මේ ශේෂ්ත්‍රවල දියුණුව හෙමින් සිදුවෙන බවකුත් පේන්න තියෙනවා. මේ தත්ත්වය අපිට වෙනස් කරන්න පුළුවන් අපි වගේ රටකට අපේ රටේ තියෙන ලංකාවේ තියෙන ඛනිජ සම්පත් ඉතා විශාල ප්‍රමාණයක් තියෙන රටක් වුණාට අපිට තියෙනවා මේ කර්මාන්ත ස්ථාපිත කරගන්න ගියාම යම් කිසි බාධා ටිකක්. ස්ථාපිත කරගත්තා නම් මේ කියන වැඩි දියුණු වීම මේ තාක්ෂණයේ රට තුළට ඇවිල්ලා වැඩියෙන් රසායනාගාර ස්ථාපිත වෙලා මේ ශේෂ්ත්‍රවල මිනිස්සු වැඩි වශයෙන් අධ්‍යයනයේ නියැලිලා විශාල ආර්ථික පුනරුදයක් අධ්‍යාපනීය පුනරුදයක් ඇති වෙන්න පුළුවන්. නමුත් රට තුළ මේ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ඉතාම සීමිතයි. තාක්ෂණික දැනුම තාමත් අඩු මට්ටමක තියෙන්නේ. ඒ නිසා අපේ රටේ වටිනා කියන ඛනිජ සම්පත් ඉතාම අඩු මුදලකට අපි පිටරටවල් වලට විකුණලා නැවත ඒගොල්ලෝ හදන නිෂ්පාදනයක් අපේ රටට ගේන්න අපි අද වෙනකොට විශාල වශයෙන් පෙළඹිලා තියෙනවා. මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි රටක් විදියට ඉදිරියට යනකොට. ඉතින් රසායනික කර්මාන්ත මේසා විශාල වැදගත්කමක් රටකට ආර්ථිකයකට තියෙනවා නම් එවැනි කර්මාන්තයක පසුබිම සහ එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යෑමේ ක්‍රියාදාමය පිළිබඳව දැනුමක් තාක්ෂණ වේදයේ හදාරන ශිෂ්‍යයන්ට අතිශය වැදගත් වෙනවා. රයිට්? ඕනම කර්මාන්තයක් ගත්තාම මේ කර්මාන්තයක සාර්ථකත්වයේ රඳාපවතින සාධක විශාල ප්‍රමාණයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ යටතේ අපිට කතා කරන්න පුළුවන් 5S සංකල්පය. අපි දන්නවා ඕනම දෙයක අපේ ගෙදර දොරේ වුණත් අපි වැඩ කරන මේසේ වුණත් කර්මාන්තයක වුණත් අපි වැඩ කරන සේවා කරන ස්ථානයක වුණත් පන්ති කාමරයක වුණත් පන්ති කාමරේ අපි භාවිත කරන පොත්පත්වල පවා මේ 5S සංකල්පය භාවිතා කරලා වඩාත් ඵලදායී විදිහට අපේ මේ ක්‍රියාවලිය වැඩි දියුණු කරලා කරගෙන යන්න පුළුවන්. 5S සංකල්පය යටතේ අපි කතා කරනවා ඉංග්‍රීසි වචනෙන් ගත්තොත් short, stabilize, ඒ වගේම shine, standardize, sustain සිංහලෙන් ගත්තොත් අපි දල වශයෙන් අපි මේ අදහස ගන්න ඕන සිංහලෙන් අනවශ්‍ය දේ ඉවත් කර වර්ග කිරීම, අවශ්‍ය සෑම දෙයක්ම පිළිවෙලකට ස්ථානගත කිරීම, පිරිසුදු කිරීම හා පරීක්ෂා කිරීම, සම්මතයක් ඇති කර ගැනීම සහ ඉහත තත්ත්ව පවත්වාගෙන යාම. මෙන්න මේ කියන 5S සංකල්පය රසායනික කර්මාන්තවල විතරක් නෙමෙයි ඕනෑම ක්‍රියාවලියක් තුල අපි නිවැරදිව ස්ථාපිත කරලා කරගෙන යන්න යොමු කරගත්තොත් නැත්නම් නිවැරදිව ක්‍රියාත්මක කරගත්තොත් අපිට ඊටා විශාල ඵලදායීතාවයකින් යුක්තව මේ කර්මාන්ත කරගෙන යන්න පුළුවන්. රයිට්? එතකොට මොකක්ද අපිට ලැබෙන ප්‍රතිලාභ? ඔයගොල්ලන්ට පේනවා ඇති ඕනම කර්මාන්තයක් මම මෙතනදී රසායනික කර්මාන්ත වලට වැඩි අවධානයක් යොමු කළොත් 5S වලින් රසායනික කර්මාන්තයක් නිවැරදිව කළමනාකරණය කළොත් මේ රසායනික කර්මාන්තයක් කිව්වම මේ වගේ මහා විශාල කර්මාන්තයකට මුදල් යොදවන පාර්ශව ගණනාවක් ඉන්නවා. සමහරට තනි පුද්ගලයෙකුට විශාල මුදලක් ආයෝජනය කරලා මෙවැනි විශාල රසායනික කර්මාන්තයක් ස්ථාපිත කරගන්න අමාරුයි. ඒ නිසා ආයෝජකයෝ ඉන්න පුළුවන්, බැංකු ලෝන් තියෙන්න පුළුවන්. ඒ වගේ විශාල ක්‍රමශිල්ප ගණනාවක් ඔස්සේ විවිධ මාර්ග ඔස්සේ ලබාගත් මුදල් වලින් සිදු කරන මහා පරිමාණ කර්මාන්තයක් මේක. එතකොට මේ ආයෝජකයෝ කල්පනා කරනවා තමන්ගේ මුදලට සිද්ධ වෙන දේ ඒගොල්ලන්ට විනිවිදව පේන්න ඕන. ඒගොල්ලන්ට මේක පැහැදිලිව දකින්න ඕන. තමන්ගේ යට කරපු මුදල් වලට තමන් ආයෝජනය කරපු මුදල් වලට සාධාරණ දෙයක් සිද්ධ වෙනවද? ඒ දේ එයාලට පේන්න නම් කර්මාන්තශාලා පරිසරය තුල අපි සේවකයාගේ ඉඳලා අමුද්‍රව්‍ය පරිහරණය කරන තැන ඉඳලා අපි මේ යන්ත්‍ර සූත්‍ර කළමනාකරණය කරන තැන ඉඳලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඉඳලා නිෂ්පාදනයක් වෙළඳපොළට දාන තැන දක්වාම අර 5Sට අනුකූලව අපේ ක්‍රියාවලින් නිවැරදිව කළමනාකරණය කරලා තියෙන්න ඕන. එතකොට මේ මුදල් ආයෝජනය කරපු මිනිස්සුත් සන්තෝෂෙන් මේකට ආයෝජනය කරනවා. වැඩ කරන සේවකයෝ ඊටාම පැහැදිලි මනසින් සේවා ස්ථානයේ සේවය කරනවා. ඒ වගේම මේ නිෂ්පාදනවල තියෙන
දෝෂ සහිත නිෂ්පාදන ප්‍රමාණය අඩු වෙලා අමුද්‍රව්‍ය කල්ලිකුත් වීමේ හැකියාවන් අඩු වෙලා ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය බොහොම හොඳින් කළමනාකරණය වීමේ ප්‍රතිඵලයක් විදිහට හොඳ නිෂ්පාදනයක් වෙළඳපොළට යවන්න පුළුවන්. ඒකෙන් පාරිභෝගිකයා සන්තෝෂ වෙනවා. ඒ වගේම පාරිභෝගිකයා සන්තෝෂ වෙනකොට මේ කියන සියලුම අංශ හොඳින් දියුණු වෙලා තියෙනවා නම් නැත්තම් විශාල සතුටකින් නැත්තම් විශාල උනන්දුවකින් තම කාර්යාල පරිසරය තුළ තම සේවා පරිසරය තුළ තමාගේ ක්‍රියාවලිය සඳහා වැඩි දායකත්වයක් සපයනකොට 5S නිවැරදිව හසුරලා තියෙනකොට මේ කර්මාන්තය ලෝක මට්ටමේ හොඳ දියුණු කර්මාන්තයක් බවට පත් වෙනවා. ඉතින් මේ කතාව තුළ සියලු දෙනාම සන්තෝෂෙන් මේ 5S නිසා කාර්මික ක්‍රියාවලියක් තුළ නියැලෙන්න පුළුවන්. පරිසරයට සිදුවන හානිත් මේ වගේ කතාවකදී අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ තමයි 5S වලින් අපිට තියෙන ප්‍රතිලාභ. ඒතකොට මේක දිහා අපි පොඩ්ඩක් බලන්න ඕන. 5S කියන එක අපිට එක තැනක තියාගන්න ඕන දෙයක් නෙමෙයි. ඒක මේ කර්මාන්තශාලා පරිසරයේ අමුද්‍රව්‍යයක් ගෙනල්ලා තියෙන තැන ඉඳලාම අපිට කළමනාකරණය කරන්න පුළුවන් දෙයක්. යන්ත්‍ර සූත්‍ර කළමනාකරණය කරනකොටත් භාවිත කරන්න පුළුවන් දෙයක්. එතකොට යන්ත්‍ර සූත්‍ර පිරිසුදු කරලා තියාගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර භාවිත කරන අනුපිළිවෙල තුළ තියාගන්න පුළුවන්. නාමකරණය කරලා තියාගන්න පුළුවන්. සේවා ස්ථානයේ යම් යම් සේවක කණ්ඩායම් වලට අපිට කලර් කෝඩ්ස් දෙන්න පුළුවන්. ඒ විදිහට ඒවා කළමනාකරණය කිරීමෙන් ඉතාම කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් වෙලා ඵලදායී නිෂ්පාදන කටයුත්තක් අවසාන වශයෙන් සිද්ධ වෙනවා. හොඳයි. නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වන සම්පත් 5M සංකල්පය. මිනිස් බලය, අමුද්‍රව්‍ය, මුදල්, ක්‍රමවේදය, යන්ත්‍ර. මේක ඔයගොල්ලෝ ලියනකොට ගොඩක් හොඳයි සිංහලෙන් ලියනට වඩා man power, material, money, method, machinery. මෙහෙම ලියන්න පුළුවන් නම් ගොඩක්ම සාර්ථකයි. මොකද මේ මිනිස් බලය කියන එක සමහර ළමයි ලියනවා man කියලා. නැත්නම් මිනිසුන් කියලා. එහෙම ලියුවොත් අපි ලකුණු දෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මේ එක් 5M සංකල්පයේ සංකල්ප කොහොමද කර්මාන්තයක් තුළ ස්ථාපිත වෙලා වැදගත් වෙන්නේ කර්මාන්තයක ක්‍රියාකාරීත්වය සඳහා කියලා. මිනිස් බලය. රසායනික කර්මාන්තවල රසායනික විද්‍යාඥයන් තාක්ෂණික ශිල්පීන් වගේ හොඳ නිපුණත්වයක් තියෙන මේ කාර්මික ක්‍රියාවලින් පිළිබඳ දැනුමක් තියෙන තාක්ෂණික ශිල්පීන් ටිකක් ඉන්න ඕන. ඒ වගේ කොටසක් අපි ඒ පුහුණු ශ්‍රමිකයන් ටිකක් මිනිස් බලය ලෙස අපි සලකනවා. ඒ වගේම අමුද්‍රව්‍ය ගත්තාම අපි දන්නවා අමුද්‍රව්‍ය කියන ඒවා වර්ග දෙකක් අපිට අමුද්‍රව්‍ය හමු වෙන්න පුළුවන්. එකක් තමයි පුනර්ජනනය වන අමුද්‍රව්‍ය සහ පුනර්ජනනය නොවන අමුද්‍රව්‍ය. ඕනම කර්මාන්තයක් සඳහා ඔබ අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී පුනර්ජනනය වන අමුද්‍රව්‍ය තෝරගන්න පුරුදු වෙන්න. හැබැයි අපි දන්නවා සමහර අවස්ථාවල අපිට පුනර්ජනනය වන අමුද්‍රව්‍ය වලින්ම මේක කරගෙන යන්න අමාරුයි. මොකද පුනර්ජනනය වන අමුද්‍රව්‍ය වලින් පරිසරයට සිදුවන හානිය අඩු නිසා කර්මාන්තයකින් සිදුවන පාරිසරික බලපෑම අපිට අවම කරගන්න පුළුවන්. නමුත් පුනර්ජනනය නොවන අමුද්‍රව්‍යත් භාවිත වන අවස්ථා ඕනතරම් අපිට හමු වෙනවා. ගොඩක් වෙලාවට පෙට්‍රෝලියම් ඒක අවයවික නැත්නම් පෙට්‍රෝලියම් සංඝටක වලින් අපි මේ කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපය ගන්න අවස්ථා අපිට හමු වෙනවා. එවැනි අවස්ථාවල දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජෛව ඩීසල් නිෂ්පාදනයේදී එක අමුද්‍රව්‍යයක් විදිහට අපි එතීන් වායුව භාවිතා කරලා මෙතනෝල් හදලා ඒ හදපු මෙතනෝල් යොදා ගන්නවා ජෛව ඩීසල් නිෂ්පාදනය සඳහා. මේ එන මෙතනෝල් පෙට්‍රෝලියම් සම්භවයක් තියෙන නිසා පාරිසරික ගැටලු ඇති කරන සාධකයක් නිර්මාණය කරනවා. ඒ තමයි පෙට්‍රෝලියම් සම්භවයක් තියෙනවා නම් පුනර්ජනනය නොවන අමුද්‍රව්‍යයක් විදිහට අපි ඒක හඳුන්වනවා. ඒ වගේම පුනර්ජනනය වන අමුද්‍රව්‍ය ලෙස අපි දන්නවා කෙටි කාලයක් තුළ නැවත ජනිත වන අමුද්‍රව්‍ය අපිට භාවිතා කරන්න පුළුවන්. ශාක තෙල් වගේ දෙයක් ගත්තොත් පුනර්ජනනය වෙනවා. එතකොට එවැනි අමුද්‍රව්‍යයක් අපිට පරිසරයට සිදුවන හානිය අවමන පරිදි කර්මාන්තය තුළ භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඊළඟට අමුද්‍රව්‍ය සලකනකොට විශාල වශයෙන් අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අපි කර්මාන්ත සඳහා තෝරගන්න අමුද්‍රව්‍ය සංසුදුතාවයෙන් ඉතා ඉහළ වෙන්න ඕන. ඒ වගේම තමයි පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක තියෙන්න ඕන. මේ කියන සාධකත් විභාගයට අහලා තියෙනවා. ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක් ලියන්න, තුනක් ලියන්න කියලා මේක විභාගෙදී අහන්න පුළුවන්. ඊළඟට මුදල්. අපි කල්ලොත් කතා කරා මුදල් කිව්වාම ලෝකයා එක්ක ගනුදෙනු කරන්නත්, කර්මාන්තයට අවශ්‍ය කරන ඉඩම මිලදී ගන්නත්, යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නත්, කර්මාන්තයේ ගොඩනගන්නත්, අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නත් අපිට විශාල මුදල් ප්‍රමාණයක් මෙතනදී වැය වෙනවා. මෙන්න මේ කියන දේවල් අපි මුදල් කියන මේ
M අකුරෙන් නිරූපණය කරනවා. ක්‍රමවේදය. කිසිම රසායනික කර්මාන්තයක එකම ක්‍රමවේදයක් දක්නට ලැබෙන්නේ නැහැ. විවිධ කර්මාන්තවල එකිනෙකට වෙනස් ක්‍රමවේද දක්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට දැන් සබන් නිෂ්පාදනය ගත්තොත් සමහර ප්‍රදේශවල සබන් නිෂ්පාදනය කරන ක්‍රමවේදයට නෙමෙයි වෙනත් ප්‍රදේශයක සබන් නිෂ්පාදනය කරන්නේ. ඒතකොට එකම නිෂ්පාදනය නමුත් රටෙන් රටට එකම රටේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රමවේදය කියන එක සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තාම සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා යල් පැන ගිය ක්‍රමවලට වඩා ටිකක් නූතන තාක්ෂණය භාවිතා වන තාක්ෂණික ක්‍රම ශිල්ප වැඩි වශයෙන් යොදා ගන්න ක්‍රමවේද යොදා ගැනීම ගොඩක් හොඳයි ක්‍රමවේදය සැලසුම් කරනකොට. ඒ වගේම මතක තියාගන්න සාමාන්‍යයෙන් රටේ ආර්ථිකයට ගැලපෙන රටේ ඉන්න ජනගහනයේ ස්වභාවයට ගැලපෙන ක්‍රමවේදයක් හඳුන්වා දීමත් අතිශය වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් රටක ඉතා විශාල තරුණ ප්‍රජාවක් ඉන්නවා නම් රැකියාව විරහිතව අපි ක්‍රමවේදයේ සැලසුම් කරනකොට 100%ක්ම වාගේ යන්ත්‍ර සූත්‍ර වලින් සියලුම ක්‍රමවේදයන් සිදුවන විදිහට සැලසුම් කළොත් අර රටේ තරුණ ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය අඩු වෙනවා. එතකොට අපි පුළුවන් තරම් ඒ මිනිස් ශ්‍රමයක් භාවිතා කරමින් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය තැන්වලදී භාවිතා කරමින් කර්මාන්තයේ ක්‍රමවේදය සකස් කරන්න ඕන. හැබැයි කවදා හරි දවසක ඉදිරියට යනකොට මේ කර්මාන්තය වැඩි දියුණු කරන්න පුළුවන් විදිහට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් විදිහට ක්‍රමවේදය ආරම්භයේදී සැලසුම් කරලා තියෙන්න ඕන. ඒ නිසා ක්‍රමවේදය කියන එකත් කර්මාන්තයක යහපැවැත්මට අතිශය වැදගත් සාධකයක් වෙනවා. ඊළඟට යන්ත්‍ර. මේ යන්ත්‍ර ගත්තාම අපි කිව්වා ලංකාවගේ රටක් ගත්තාම කර්මාන්ත ශාලා වලට පිට රටින් යන්ත්‍ර ගේන්න වෙනවා. ඒතකොට යන්ත්‍ර සඳහා අධික වියදමක් දරන්න සිද්ධ වෙනවා. නමුත් අපේ රටවල් වල විශාල තරුණ කොටසක් විශාල රැකියා වියුක්තියක් තියෙනවා. අපිට පුළුවන් අපේ කර්මාන්තවල ආරම්භයේදී පුළුවන් තරම් ඒ තරුණ ප්‍රජාවට රැකියාව දීලා ඒගොල්ලන්ගේ ශ්‍රමදායකත්වයෙන් කර්මාන්තේ පවත්වාගෙන යන්න යන්ත්‍ර පසුකාලීනව භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සැලසුම් කරලා. ඒ විදිහට ක්‍රමවේදය සකස් කරගත්තම යන්ත්‍ර වලින් අපිට ලොකු වාසි ගොඩක් තියෙනවා. මොනවාද? නිෂ්පාදන ඵලදායීතාව වැඩි, කාලය ඉතිරි වෙනවා, ගුණාත්මක බව වැඩි. ඒ වගේම විෂ සහිත රසායනික ද්‍රව්‍යත් එක්ක අපි වැඩ කරනවා නම් සේවකයන්ට සිදුවන හානිය අවම වෙනවා. ඒ වගේම අපිට අවාසිත් තියෙනවා. අපි දන්නවා ආරම්භයේදී අතිවිශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙන යන්ත්‍ර මිලදී ගන්න. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සේවා වියුක්තියක් හටගන්න ඉඩ තියෙනවා. සේවා වියුක්තියක් තියෙන රටක මේක හරි ගැටලුවක් ඇති කරන්න ඉඩ තියෙනවා යන්ත්‍ර වලින් මේ කර්මාන්තය විශාල වශයෙන් සිදු කරන්න ගියොත්. යන්ත්‍ර නියමිත කාලෙදී නඩත්තු කරන්න ඕන. මේවට නිවැරදිව අපි කාල වේලාව බලලා නිවැරදි නඩත්තු වාර හරියට මේන්ටේන් කරන්න ඕන. එහෙම කළේ නැත්නම් ඒ සඳහාත් වියදම් යනවා. ඒ වගේම මේව කරන්නත් වියදම් යනවා. යන්ත්‍ර බිඳ වැටීම නිසා කාර්මික ක්‍රියාවලිය අතරමැද නතර වෙන්නත් පුළුවන්. සමහර යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂිත උපකරණ අවශ්‍ය වෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මේ වගේ ඒවා කරන්න ගියාම යන්ත්‍ර ගත්තාම වාසි අවාසි දෙකම තියෙනවා. මේ දෙක හොඳට අධ්‍යයනය කරලා වඩාත් ගැළපෙන විදිහකට යන්ත්‍ර භාවිතා කිරීම තමයි හරියටම ගැළපෙන්නේ කර්මාන්තයකට. දැන් රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් ගැන කතා කරනකොට රසායනික කර්මාන්තයක් ගැන කතා කරනකොට මේකට අවශ්‍ය කරන මූලික කාරණා විදිහට 5M සංකල්පය අපි කතා කරා. ඒ වගේම මේ 5M සංකල්පයේ රසායනික කර්මාන්තයක හසුරවනකොට ස්ථාපිත කරගෙන යනකොට ක්‍රියාත්මක කරගෙන යනකොට 5S සංකල්පයත් එක්ක හොඳට මුසු කරලා අපි ඵලදායී විදිහට මේ 5M සංකල්පය කර්මාන්තය තුල හසුරවන්න ඕන. මුදල් හසුරවන කොටත්, යන්ත්‍ර සූත්‍ර හසුරවන කොටත්, මිනිස්ශ්‍රමය හසුරවන කොටත්, ක්‍රමවේදයත්, ඒ වගේම අමුද්‍රව්‍යත් 5S ද නිවැරදිව යොදාගෙන කළමනාකරණය කිරීම මගින් අපිට ඊටාම ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියක් කාර්මිකව සිදු කරන්න හැකියාව ලැබෙනවා. දැන් රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තාම ඒක අපි හිතන තරම් බොහොම සරල නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. සෑම කර්මාන්තයක් ආසිතව රසායනික විපර්යාසයක් සිද්ධ වෙනවා. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මේ රසායනික ප්‍රතික්‍රියා ගත්තාම ඒවා විවිධ ප්‍රතික්‍රියක විවිධ භෞතික ලක්ෂණවල තියෙන අපි දන්නවා ඝන, ද්‍රව, වායු කියන පදාර්ථයේ අවස්ථා තුනේම තියෙන ප්‍රතික්‍රියක නැත්නම් අමුද්‍රව්‍ය. ඒ වගේම නිෂ්පාදන ඵල මෙවැනි කර්මාන්තයක් ඇතුලේ අපි විශාල වශයෙන් කළමනාකරණය කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සමහර ප්‍රතික්‍රියා සිදුවීමට අධික පීඩනයක් ලබා දෙන්න ඕන. අධික උෂ්ණත්වයකට රත් කරන්න ඕන. සමහර ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය පාලනය කිරීමට අපි වැඩි කිරීමට උත්ප්‍රේරක භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ චාලක රසායනික පාඩමේදී කරගෙන තියෙනවා ප්‍රතික්‍රියාව සිදුවීමට සපුරාල යුතු සාධක, ඒ වගේම ප්‍රතික්‍රියක
ප්‍රතික්‍රියා වෙනකොට ඒ ශීඝ්‍රතාවයේ පාලනය කළ හැකි සාධක මේ වගේ දේවල් ඔයගොල්ලෝ ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට මේ රසායනික කර්මාන්ත පාඩමේදී මේ චාලක රසායනීය දැනුම අපිට අතිශය වැදගත් වෙනවා. ඒ වගේම තාප රසායනීය පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා රසායනික ප්‍රතික්‍රියා තාපදායක වෙන්න පුළුවන්, තාප අවශෝෂක වෙන්න පුළුවන්. මේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට තාප එළියට එන්නත් පුළුවන්, තාපය අවශෝෂණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පද්ධතිය අධික ලෙස රත් වෙන්නත් පුළුවන්, අධික ලෙස සිසිල් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කියන කාරණා ඔස්සේද ප්‍රතික්‍රියාවක් කුඩා ප්‍රමාණ වලින් කරනකොට අපිට සුළු සුළු වශයෙන් දැනෙන උෂ්ණත්ව වැඩිවීම, විද්‍යාගාරයේ මේක ටේබල් එකක් උඩ තියාගෙන කරනකොට පොඩි පොඩියට සිදුවන උෂ්ණත්ව වෙනස් වීම, අඩුවීම, වැඩිවීම, මහා විශාල ප්‍රතික්‍රියක ප්‍රමාණයක් එකවර ලොකු භාජනයක නැත්නම් ප්‍රතික්‍රියාව සිදු කරන පද්ධතියක් තුල සිදු කරනකොට මේ පද්ධතිය තුළ අධික තාපයක් උත්පාදනය වෙන්න පුළුවන්, අධික පීඩනයක් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම අධික ලෙස සිසිල් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ භෞතික විපර්යාස වලට භාජනය වෙලා ප්‍රතික්‍රියාව අඩාල වෙන විදිහට අපේ මේ ප්‍රතික්‍රියා නිෂ්පාදන ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තේ නැත්නම් කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන හැම වෙලෙම රසායනික නිෂ්පාදන ක්‍රියාවලියක් අපිට මුල සිට අගට නිවැරදිව අධ්‍යයනය කරලා ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය, ඒ වගේ නිෂ්පාදනය වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඕන අපි මේ කාර්මික ක්‍රියාවලියට යොමු වෙන්න. අපි උත්ප්‍රේරක භාවිතා කරනවා නම් ඒ උත්ප්‍රේරකවල ස්වභාවය පවා අපි අධ්‍යයනය කළ ඒවා පවා දැනගෙන ඕන නිවැරදිව මේ නිෂ්පාදන ක්‍රියාවලියට යොමු වෙන්න. එතකොට අපිට මෙන්න මෙතනදී වැදගත් වෙනවා රසායනික කර්මාන්තවල භාවිතා වන සංයෝග, ඒ වගේම නිපදවන සංයෝග පිළිබඳව තාක්ෂණික තොරතුරු ඇතුළත් වැදගත් පත්‍රිකාවක් තියෙනවා. අපි මේකට කියනවා Material Safety Data Sheet එක කියලා. එහෙම නැත්නම් MSDS පත්‍රිකාව කියලා අපි මේකට කියනවා. මේක තොරතුරු පත්‍රිකාවක්. මේ තොරතුරු පත්‍රිකාව අන්තර්ජාලයේ ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. Google ගිහිල්ලා search කරොත් අපි හිතමු sodium hydroxide වල MSDS sheet එක. අපි හිතමු MSDS of sodium hydroxide. එහෙම නැත්නම් MSDS of ethylene, MSDS of ethanol. ඒ වගේ සර්ච් කරොත් ඔයගොල්ලන්ට ලැබෙනවා ඒ අදාළ සංයෝගයේ සම්බන්ධ සියලුම තොරතුරු ඇතුළත් data sheet එකක්. ඒ data sheet එක ඇතුලේ මේ අපි භාවිතා කරන සංයෝග, නිපද වෙන සංයෝග වල සියලු තොරතුරු අන්තර්ගතයි. එයා කාමර උෂ්ණත්වය කොහොමද ඉන්නේ? එයාගේ තාපාංකය මොකද්ද? ද්‍රවාංකය මොකද්ද? ඝනද, ද්‍රවද, වායුද, විසයිද, වාෂ්පය විසයිද? ඇඟේ ගෑවුනොත් මොකද වෙන්නේ? ඇහැට ගියොත් මොකද වෙන්නේ? අතේ ගෑවුනොත් මොකද වෙන්නේ? මේ වගේ කාරණා ගොඩක්. කැවුනොත් මොකද වෙන්නේ? ඒ වගේ විශාල කාරණා ගොඩක් මේ Material Safety Data Sheet එක තුල අන්තර්ගත වෙනවා. මේ තොරතුරු අපිට වැදගත් වෙනවා නිවැරදිව මේ කියන සංයෝග කර්මාන්තය තුල හසුරවන්න. මේවා ගබඩා කරලා තියන්න. මේවා වාෂ්පශීලී එකක් වෙන්න පුළුවන්. වාෂ්පශීලී එකක් අපි ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ දන්නවා විද්‍යාගාරයට ඔය සල්ෆියුරික්, එතකොට වගේ ප්‍රබල අම්ල වගේ ඒවා විද්‍යාගාරයට එන්නේ අඳුරු පාට, දුමුරු පාට ලොකු බෝතලයක. ඒක ගිහිල්ලා අපි හිරු එළියෙන් තියලා තියන්නේ. දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගත්තොත් මූඩි අරලා තිබ්බොත් ටික වෙලාවකින් අපිට වතුර වෙනවා. නැත්නම් වියෝජනය වෙනවා. මේක අපි ගිහිල්ලා හිරු එළිය නිරාවරණය කරලා තියන්නේ නැහැ. ඇයි අපි දන්නවා එයා වියෝජනය වෙනවා කියලා. කොහොමද දන්නේ අර MSDS පත්‍රිකාව භාවිතා කරපු මිනිස්සුන්ගේ අත්දැකීම. ඒ නිසා ඒ තොරතුර අපි අර බොටල් එකේ ලේබල් එකක් විදිහට ගහලා එවනවා. ඒකෙන් තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ සංයෝගය මෙන්න මේ වගේ එකක් එන්න මෙයා කවදාවත් හිරවිලි නිරාවරණය කරන්න හොඳ නෑ කියලා. එතකොට මේ තොරතුරු කොහෙද තියෙන්නේ? මේ තොරතුරු තියෙන්නේ ඒ අදාළ සංයෝගවල MSDS පත්‍රිකාව තුල. ඒ MSDS පත්‍රිකාව අපිට ගොඩක් උපකාරී වෙනවා. අපි නොදන්න කාර්මික ක්‍රියාවලියක් තුල වැඩ කරනකොට අදාළ රසායනික සංයෝග සහ උත්ප්‍රේරක ඒ වගේම නිපදවන ප්‍රතිඵල නිවැරදිව අපිට ආරක්ෂිතව හසුරුව ගන්න වැදගත් වෙනවා. එතනදී මම මේ දාලා තියෙන්නේ ඒ වගේ එක උදාහරණයක්. Material Safety Data Sheet එකක් උඩට පේන ඇති මම මේක ගත්තේ එතනෝල් වල මධ්‍යසාර, එතිල් මධ්‍යසාර වල. ඒතර මේකේ ඔයගොල්ලන්ට පේන ඇති ටිකක් බැලුවම විස්තර ටිකක් තියෙනවා. batch number එකක් තියෙනවා, MSDS name එක තියෙනවා, catalog numbers තියෙනවා. මේක හොයාගත්ත මේ පරීක්ෂණ පවත්වපු මිනිස්සයා ගැන තියෙනවා. මෙයාගේ තොරතුරු හොයාගත්ත අවස්ථාවේ ඒ විද්‍යාගාරයේ තොරතුරු තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඊට අමතරව මම හරි කැමතියි ඔයගොල්ලන්ට පේන්න අපි හැමෝම දන්න තොරතුරු ටිකක් තියෙනවා. මොනවාද? මේ බලන්න. Physical state, clear liquid. ඒ කියන්නේ අවර්ණ ද්‍රවයක්. භෞතික අවස්ථාව අවර්ණ ද්‍රවයක්. බලන්න. කවදාවත් එතනෝල් කියන එක දන්නේ නැති කෙනෙකුට එතනෝල් කියන වතුර වගේ එකක් කියලා පොඩි අයදහසක් කියනවා. හරිද? appearance, colorless,
පාටක් නැහැ, වර්ණයක් නැහැ. පොඩි වතුර වගේ එකක් කියලා අදහසක් එනවා. ඒ වගේම රයිට් මේකේ තියෙනවා ද්‍රවාංක තියෙනවා, තාපාංක තියෙනවා. රයිට් ගොඩක් දේවල් මේකේ තියෙනවා. බොයිලින් පොයින්ට් එක තියෙනවා. ඒ කියන්නේ තාපාංකයේ තියෙන නටන උෂ්ණත්වයේ තියෙන සෙල්සියස් එක 78යි. එතනෝල් කියන එක නා රත් කරොත් සෙල්සියස් එක 78 දී වාෂ්ප කලා අපිට ගමන් කරනවා. ඒ විස්තරය අපි දැනගන්නේ කොහොමද? මේ MSDS පත්‍රිකාවෙන්. එතකොට MSDS පත්‍රිකාවක මේ දල සටහනක් ඔයගොල්ලන්ට පුළුවන් මේක PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අන්තර්ජාලයෙන්. කොළ 4ක් 5ක් 10ක් වුණත් තියෙන්න පුළුවන්. මේකේ තියෙන සියලු විස්තර ඔකේ අන්තර්ගත වෙනවා. රයිට්? මීට වඩා ගොඩක් විස්තර තියෙනවා. හොඳයි. දැන් අපි මේ දක්වා කතා කරපු රසායනික කර්මාන්තවල ඒ තිබිච්ච කොටස ඇතුලේ අන්තර්ගතය පොඩි සාරාංශයක් විදිහට මම මෙන්න මේ සටහනේ දාලා තියෙනවා. ඉතින් මේක ඕගොල්ලන්ට ගොඩාක් උදව් වෙයි මහ විශාල වපසරියක් තියෙන මේ පාඩමේ අන්තර්ගත කරුණු වලින් යම්කිසි සාරාංශයක් මනස තුල නිර්මාණය කරගන්න. රසායනික කර්මාන්ත. මොකක්ද කර්මාන්තයක් කියන්නේ? මම කියලා දුන්නා අමුද්‍රව්‍ය හා බලශක්තිය උපයෝගී කරගනිමින් නව සංයෝග නිපදවීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් කියලා. පැහැදිලිද? ඒ වගේම මොනවද මේ කියව කතා කර්මාන්ත? ඇමෝනියා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සල්ෆියුරික්, HNO3, ඒ වගේම HCl වගේ නිෂ්පාදන කර්මාන්ත ගැන තමයි මේ කතා කරන්නේ. මේ වගේ මහා පරිමාණ කර්මාන්ත ගැන. එතකොට මේවැනි කර්මාන්ත ක්‍රියාත්මක කරන්න, මේ කර්මාන්ත ස්ථාපිත කරන්න, මේවා සැලසුම් කරන්න යනකොට අපිට සම්පත් පහක් වැදගත් වෙනවා. ඒකට අපි කියනවා 5M සංකල්පය කියලා. මොනවාද මේ 5M සංකල්පය තුළ තියෙන්නේ? මිනිස් බලය, මුදල්, යන්ත්‍ර, ඒ වගේම ක්‍රමවේදය දක්නට ලැබෙනවා. ඊට අමතරව අමුද්‍රව්‍ය දක්නට ලැබෙනවා. දැන් අපි එකින් එකක් කතා කරා. මිනිස් බලය කියන්නේ මොන වගේ එකක්ද? මුදල් කියන්නේ මොන වගේ දෙයක්ද? ඒ වගේම යන්ත්‍ර කියන්නේ මොන වගේ දෙයක්ද? යන්ත්‍රවල වාසි අවාසිත් අපි සාකච්ඡා කරා. ඒ වගේම ක්‍රමවේදය මොන වගේ ක්‍රමවේදයක් විය යුතුද? ජීවිත, දේපොළ, පාරිසරික හානි අඩුවන ආකාරයේ ක්‍රමවේදයක්, බලශක්තිය අමුද්‍රව්‍ය ඉතිරි වෙන ආකාරයේ ක්‍රමවේදයක්, පරිසර දූෂණය අවමන ආකාරයේ ක්‍රමවේදයක්, අපද්‍රව්‍ය නිසලෙස කළමනාකරණය කරන්න පුළුවන් ක්‍රමවේදයක්, අඩු නිෂ්පාදන පිරිවැයක් තියෙන හොඳ ක්‍රමවේදයක් මේ කර්මාන්ත සඳහා අපි භාවිතා කරන්න ඕන. ඒ වගේම අමුද්‍රව්‍ය ගත්තාම අපි කතා කරා අමුද්‍රව්‍ය ගත්තාම පුනර්ජනනය වන අමුද්‍රව්‍ය තියෙනවා, පුනර්ජනනය නොවන අමුද්‍රව්‍ය තියෙනවා. මේ අමුද්‍රව්‍ය වලින් අපිට විශාල වශයෙන් අමුද්‍රව්‍ය ලබාගත හැකි වෙන්න ඕන. අමුද්‍රව්‍ය සංසුද්ධතාවයෙන් ඉහළ වෙන්න ඕන. පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක තියෙන මේ අමුද්‍රව්‍ය ගැන අපි කතා කරපු සාරාංශය. මේ ටිකට අමතරව අපි දන්නවා කර්මාන්තයක් නිවැරදිව පවත්වාගෙන යන්න 5M විතරක් ගැලපෙන්නේ නැහැ. 5S ද වැදගත් වෙනවා. මේ තමයි ඵලදායීතාව අපි පවත්වාගෙන යන සංකල්ප පහ. ඒ යටතේ අපි කතා කරා short, stabilize, shine, standardize සහ sustain ගැන. ඊට අමතරව අපි දන්නවා අමුද්‍රව්‍යත් එක්ක වැඩ කරනකොට මේ අමුද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විතරක් නෙමෙයි කර්මාන්තය තුල භාවිතා කරන නිෂ්පාදන පළත් ප්‍රතික්‍රියක, ඒ වගේම ප්‍රතිඵල, ඒ වගේම උත්ප්‍රේරක වර්ධක වගේ විවිධ සංයෝගවල තාක්ෂණික තොරතුරු අපිට වැදගත් වෙනවා ගබඩා කිරීමේදී, ට්‍රාන්ස්පෝර්ට් කරනකොට, ඒ වගේම මේවා කර්මාන්තය තුල පරිහරණය කරනකොට මේවා නිවැරදිව කළමනාකරණය කරගන්න. අන්න එතනට අපිට වැදගත් වෙනවා මේ MSDS පත්‍රිකාව. මේකට අපි කියන්නේ රසායනික සංයෝග පිළිබඳව තාක්ෂණික තොරතුරු ඇතුළත් පත්‍රිකාව කියලා. ඉතින් අපි මේ පත්‍රිකාව තමයි මේ කතාවට කලින් දැක්කේ. හොඳයි. මේ තමයි අපි මේ දක්වා කතා කරපු කොටසේ සම්පූර්ණ සාරාංශය. මම හිතනවා අර උඩ ඉඳන් කතා කරන ආපු සියලු දේවල් ඒකරාශී කරගෙන මේ එක ස්ලයිඩ් එක ඇතුලේ ඔබට ලොකු දැනුමක් මේ කොටස තුල ලැබෙන්න ඇති කියලා. රයිට්? ඉතින් මේ කියන මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න ගියාම අපිට විද්‍යාගාරය වගේ බීකරයක් භාවිතා කරලා මේක කරන්න බෑ. එතකොට අපි මේ සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම සඳහා භාවිතා කරනවා ප්‍රතික්‍රියා කුටීරයක්. මේ තියෙන්නේ ප්‍රතික්‍රියා කුටීරයක්. රසායනික කර්මාන්තවල රසායනික ප්‍රතික්‍රියාව සිදු කරන කුටීරයට අපි කියනවා ප්‍රතික්‍රියා කුටීරය කියලා. සාමාන්‍යයෙන් කර්මාන්තයක් ගත්තාම එක කුටීරයක්, ඒ වගේම කුටීර කිහිපයක් වුණත් රසායනික කර්මාන්තයක දකින්න ලැබෙන. සාමාන්‍යයෙන් රසායනික කර්මාන්තයක භාවිතා වන ප්‍රතික්‍රියා කුටීරයක දල සටහනක් ඔයගලන්ට මම මෙතන දාලා තියෙනවා. ඔයගලන්ට මේකේ පේන නැති ප්‍රතික්‍රියා කුටීරයක සාමාන්‍යයෙන් තියෙනවා අමුද්‍රව්‍ය ඇතුල් කරන්න පුළුවන් නල පද්ධතියක් තියෙනවා කපාට සහිතව. මොකද ඇතුල් කරලා කපාට වහන්න පුළුවන්. වායුමය එකක් නම් ඇතුල් කරාම ආපහු වෙනවන්නේ නැත්තම්. ඒ වගේම නිෂ්පාදන ඵල එළියට ගන්න පුළුවන් කපාට පද්ධතියක් තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක ප්‍රතික්‍රියාව හොඳින් සිදු කරන්න නම් හොඳට මිශ්‍ර කරන්න ඕන. ඒ සඳහා හොඳ මිශ්‍රණ ක්‍රමයක් මෝටරයක් සහිතව හෝ නැත්නම් යාන්ත්‍රිකව බැරි නම් අපිට
අතෙන් හරි මිශ්‍ර කරන්න පුළුවන් ක්‍රමවේදයක් සලසුම් කරලා තියෙනවා මේ තියෙන මිශ්‍රණ උපකරණය. ඒ වගේම අපිට මේ ප්‍රතික්‍රියාවට තාපය සපයන්න ඕන නම් තාපය සැපීම සඳහා තාපජනකයක් මේ ප්‍රතික්‍රියා කුටීර ආසිතව තියෙනවා. අපි දන්නවා තාපය සපයනකොට පද්ධතිය රත් වෙනවා. පද්ධතිය රත් වෙනවා නම් ඒ පද්ධතියේ උෂ්ණත්වය වෙන ගැනීම සඳහා උෂ්ණත්ව මානද නිවැරදි ස්ථානවල ප්‍රතික්‍රියා කුටීරයක සවි කරලා තියෙන්න ඕන. ඒ වගේම වායුමය ප්‍රතික්‍රියකත් එක්ක වැඩ කරනකොට මේ පද්ධතිවල පීඩනය අඩු වැඩි වෙනවා. මේ පීඩනය අඩු වැඩි වීම අපිට මැනගන්න පුළුවන් නිවැරදිව පීඩනමානයක් සවි කරලා තියෙනවා. මේ විදිහට ගත්තාම රසායනික කර්මාන්තයක් තුල භාවිතා වන දල ප්‍රතික්‍රියා කුටීරයක් මෙතන දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියාව A කියන ද්‍රවය B කියන ද්‍රවයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා C කියන ද්‍රවය සහ D කියන වායුව හදන ප්‍රතික්‍රියාවක් ලෙස දක්වලා තියෙන්නේ. මේක රසායනික සංයෝග ටිකක් දීලා ඇත්ත ලෙසම දක්වපු එකක් නෙමෙයි. මේ දල අදහසක්. මේ දල අදහසට හොඳ රූපයක් මම මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති ප්‍රතික්‍රියා කුටීරයක දල රූපයක්. මම තව එකක් පේනනම් ටිකක් ඉස්සරහට ගියාම මේ පේන්නේ ඒ වගේ ප්‍රතික්‍රියා කුටීරයක්. මේ තියෙන ප්‍රතික්‍රියා කුටීරයක්, මේ තියෙන ඒ වගේ ප්‍රතික්‍රියා කුටීර. ඔයාලට පේන දේ නල පද්ධතියක් තියෙනවා, මීටර තියෙනවා තැනින් තැන, මේ ප්‍රෙෂර් මීටර තියෙනවා, එතකොට ටර්මෝමීටර්ස් තියෙනවා, උෂ්ණත්වය මනින්න, පීඩනය මනින්න, විවිධ දේවල් මැනීමට අවශ්‍ය කරන මීටර. ඒ වගේම මෙතන ඔයාලට පේන ඇති මෝටරයක් සවි කරලා තියෙනවා. ඒ මෝටරෙන් තමයි අර මිශ්‍ර කිරීම හොඳින් සිද්ධ කරන්නේ. ඒතකොට මිශ්‍ර කිරීම හොඳින් සිදු කිරීමට මෝටරයක් සවි කරලා තියෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම අමුද්‍රව්‍ය ඇතුල් කරන අමුද්‍රව්‍ය, ඒ වගේම නිෂ්පාදන ඵල එළියට ගන්න අවශ්‍ය කරන අංගෝපාංග වලනොත් මේ ප්‍රතික්‍රියා කුටීරය සමන්විත වෙනවා. මේ තමයි රසායනික කර්මාන්තයක තියෙන ප්‍රධාන අංගයක් ප්‍රතික්‍රියා කුටීරයේ ස්වභාවය. දැන් අපි ප්‍රතික්‍රියා කුටීරය පිළිබඳව සාකච්ඡා කරපු සියලු කාරණා මෙන්න මේ පේජ් එක ඇතුලේ පොඩි සාරාංශයක් විදිහට මම දක්වලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ප්‍රතික්‍රියා කුටීරයක මම රූපයක් දීලා තියෙනවා. මේ ප්‍රතික්‍රියා කුටීරය ප්‍රතික්‍රියක ඇතුල් කිරීමට නල පද්ධතියක්, ඒ වගේම කපාට ටිකක්, තාපජනකයක්, ඒ වගේම ප්‍රතික්‍රියා මාධ්‍යට අවශ්‍ය උෂ්ණත්වය සපයන තමයි තාපජනකේ පාවිච්චි කරන්නේ. කපාට තියෙනවා මෙතනත් ප්‍රතිඵල එළියට ගන්න, මේක හිමින් ගන්න පුළුවන්, වේගයෙන් ගන්න පුළුවන්. ඒ දේවල් සඳහා ඝන ද්‍රව වගේ ඵල පිටතට ගැනීමට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වමානය ගත්තම මේ ප්‍රතික්‍රියා කුටීරයට තාපය සපයනවා. සමහර ප්‍රතික්‍රියාව නිසා තාපය ජනිත වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියා කුටීරය රත් වෙනවා. ඒ අදාළ උෂ්ණත්වය වලට වඩා එහා යනවද නැද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. පීඩනය පාලනය කර ගන්න පුළුවන් මෙතන. පීඩනමානය නිසා කපාට සහිතව වායුමය ඵල එළියට ගන්න පුළුවන් නලයක් තියෙනවා. වායුමය ඵල මොකද මෙතන ද්‍රව නම් වායු එකතු වෙන්නේ මෙන්න මේ කලාපයට. එතකොට වායුමය ඵලය එළියට ගන්න ලේසි වෙන්නේ මේ වගේ නලයකින්. ඒ වගේම මිශ්‍ර කිරීමේ උපකරණ, මිශ්‍රණ කිරීමේ උපකරණයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? ප්‍රතික්‍රියා මාධ්‍යයේ සංයුතිය ඒකාකාරව තියාගන්න පුළුවන්. අර සපේන තාපයේ මුළු පද්ධතිය පුරාම හැමතැනම එක හා සමානව අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඝන ප්‍රතික්‍රියක තියෙනවා නම් ඒවා ද්‍රව තුල හොඳට දිය වෙන්න ඕන. ඒ දිය කරගන්න අපිට හොඳ මිශ්‍ර කිරීමක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් සබන් එහෙම හදනකොට කෝස්ටික් සෝඩා එතකොට ශාක තෙල් වගේ දෙන්නෙක් එකට ප්‍රතික්‍රියා කරනකොට ශාක තෙල් නිර්ද්‍රවීයයි. කෝස්ටික් සෝඩා ද්‍රවීයයි. මේ දෙන්න කලාප දෙකක් විදිහට තියෙනවා. මේ දෙන්න මිශ්‍ර වෙන්නේ නැහැ එකිනෙකට. ඒ නිසා මේගොල්ලෝ හොඳට මිශ්‍ර කරනවා. එතකොට තමයි ප්‍රතික්‍රියාව හොඳින් සිද්ධ වෙන්නේ. මොකද අපි දන්නවා ප්‍රතික්‍රියා කණු ගැටෙන්න ඕන. ගැටුණට වැඩක් නැහැනේ. හරි පැත්තට ගැටෙන්නත් ඕන. ඒ නිසා හොඳට ගැටීම් ප්‍රමාණය වැඩි කරන්න, උචිත ගැටුම් ප්‍රමාණය වැඩි කරන්න හොඳ මිශ්‍රණ ක්‍රමයකට හැකියාව තියෙනවා. ඒ වගේම මිශ්‍රණ කිරීමේ උපකරණය මේ ප්‍රතික්‍රියා කුටීරයකට හඳුන්වලා දෙනකොට මම මේ ඇඳපු එක වගේ හැම මිශ්‍රණ කිරීමේ උපකරණයක්ම සකස් කරන්න අවශ්‍ය නැහැ. ඒක මේ ප්‍රතික්‍රියා කුටීරයේ හැඩය, එතකොට අපි භාවිතා කරන ඒ ද්‍රාවණයේ දුස්රාවී ගුණ නිකම් උකු බව වගේ දේවල් මත රඳා පවතිනවා. ඒවත් එක්ක මේ ප්‍රතික්‍රියා කුටීරයේ තියෙන පෙති සංඛ්‍යාව අඩු වැඩි කරගන්න අපිට හැකියාව තියෙනවා. තව පෙති උඩ උඩට පල්ලෙහාට එකතු කරන්න. ඒ වගේ ගොඩක් වෙනස්කම් කරලා මේ මිශ්‍රණ ක්‍රමය සකස් කරගන්න පුළුවන්. ඒතර මේ මිශ්‍රණ උපකරණය කරකවන්න අපිට මේ විදිහට මෝටරයක් භාවිතා කරන්න පුළුවන්. ඒක අපි විදුලියෙන් හෝ එහෙම නැත්නම් වෙනත් ඉන්ධනයකින් දහවණය වෙන මෝටරයක් වෙන්න පුළුවන්. right? ඉතින් මේ තමයි ප්‍රතික්‍රියා කුටීරය සම්බන්ධව සංක්ෂිප්ත සාරාංශයක් මම මේ ඉදිරිපත් කරේ. අපි කතා කරා යම් කිසි කාරණා ටිකක්. ඒ ටික ඔක්කොම ගොනු කරපු පොඩි සාරාංශයක් විදිහට මේක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඔබේ දැනුම මනාව සකස් කරගන්න. right? ඊළඟට හැම නිෂ්පාදන ක්‍රියාවලියක්ම අපි දන්නවා වෙළඳ පොළට දානකොට පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා
අමුද්‍රව්‍ය වල ප්‍රමිතිය අමුද්‍රව්‍ය වල අනුපාතය මිශ්‍ර කිරීම සහ තත්ත්ව පාලනය නිවැරදිව සිද්ධ වෙන්න ඕන. මේ කියන නිවැරදි තත්ත්ව පාලනය සිදු වූ බවට අපිට ලබා ගන්න පුළුවන් සහතික ටිකක් තියෙනවා. එකක් තමයි ISO සහතිකය. ඒතර මේ ISO සහතිකය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක ලෙස සැලසුම් කරලා නිසි ලෙස කළමනාකරණය කරගෙන ගිය බවට අපිට ලැබුණු සහතිකය තමයි මේක. මොකද්ද මේ? මේක නිෂ්පාදන ක්‍රියාවලිය තුල තියෙන සාර්ථකත්වයේ පිළිබඳ සහතිකයක්. නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක ලෙස සැලසුම් කර නිසි ලෙස කළමනාකරණය කර ඇති බව ISO තියෙනවා නම් අපිට තීන්දුව කරන්න පුළුවන්. යම් කිසි නිෂ්පාදනයක් අතර ගත්තාම ISO සහතිකය ගහලා තියෙනවා නම් ඒකේ තේරුම මූ නිෂ්පාදන ක්‍රියාවලිය නම් ඉතා හොඳට කරලා තියෙනවා. හොඳට සැලසුම් කරලා තියෙනවා. SLS තියෙනවා නම් ඒකේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි නිෂ්පාදිතය පාරිභෝගිකයාගේ මේ නිෂ්පාදන භාණ්ඩය මේ කියන්නේ මම අතට ගත්ත මේ නිෂ්පාදනය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදිත් පාරිභෝගිකයා හා පරිසරය ආරක්ෂාව පිළිබඳව නැත්නම් පාරිභෝගිකයාගේ හා පරිසරයේ ආරක්ෂාව ඇතිවන පරිදිත් සුරකින්න ආකාරයට නිෂ්පාදනය කර ඇති බව SLS සහතිකයෙන් අදහස් වෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට හිතකර පරිසරයටත් හිතකර නිෂ්පාදනයක් ලෙස ලබා දෙන සහතිකය තමයි SLS. නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක ලෙස හොඳින් සිදු කර ඇති බවට ලැබෙන සහතිකය තමයි ISO කියලා කියන්නේ. ඒතකොට මේ සහතික සම්බන්ධවත් විභාගයට අහන්න පුළුවන්, MCQ අහන්නත් පුළුවන්. මේ තියෙන අර්ථ දැක්වීම නැත්නම් අර්ථකථනය දීලා මේ කියන අර්ථකථනය ලැබෙන්නේ කුමන සහතිකයෙන්ද කියලා අහන්නත් පුළුවන්. රයිට්? ඊළඟට අපි මීළඟට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරපු කොටස ඇතුලේ මම කතා කරන්න උත්සාහ කරේ කර්මාන්ත රසායනය පාඩමේ නැත්නම් රසායනික කර්මාන්ත පිළිබඳව අපි කතා කරපු පාඩමේ තියෙන ඊටාම සරල සාරාංශයක්. ඉතින් මේක ඇතුලේ තව ගොඩක් කාරණා කතා කරන්න තියෙනවා. ඉතින් මේ කයින කාරණා ඔක්කොම කතා කරන්න ගියොත් අපේ ප්‍රධාන අරමුණ වන මේ පැට්‍රිකල් සම්බන්ධව නැත්නම් මේ කර්මාන්ත පාඩමේ තියෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්බන්ධව අපිට ලොකු දැනුමක් ලබා දෙන්න අපහසු වෙනවා. ඒ නිසා අපි මේ කර්මාන්ත පිළිබඳ දැනුම අත්දැක බලන්න නිෂ්පාදන ක්‍රියාවලියක් විදිහට සබන් නිෂ්පාදනය විද්‍යාගාරය තුළ සිදු කරලා ඒ ලැබුණු සබන් නියදිය මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් තුළදී පාරිභෝගිකයා දක්වා එන්නේ කොහොමද කියන එක පිළිබඳව කොහොමද පාරිභෝගිකයා දක්වා අරන් එන්නේ කොහොමද පාරිභෝගිකයට හිතකර නිෂ්පාදිතයක් විදිහට මේක එලි දක්වන්නේ කියන එක පිළිබඳව මෙතනින් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සබන් නිෂ්පාදනය ඉස්සෙල්ලාම බලන්න ඕන සබන් කියන්නේ මොකක්ද? සබන් කියන්නේ මොනවද? සබන් කියලා කියන්නේ මේද අම්ලයක ලවණයක්. එහෙම නැත්නම් අපි කියනවා සබන් කියලා කියන්නේ මේද අම්ලයක සෝඩියම් හෝ පොටෑසියම් ලවණයට. පොදුවේ අපි කියනවා සබන් කියන්නේ මේද අම්ලයක ලවණයක්. මේද අම්ල කියන්නේ මොනවද? මේද අම්ල කියන්නේ දීර්ඝ දාමයක් සහිත කාබොක්සිලික් අම්ල වලට ජෛව රසායනයේ පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේද අම්ල පිළිබඳව. මේ මේද අම්ල තුනක් ග්ලිසරීන්ට එකතු වෙලා හැදෙනවා ට්‍රයිග්ලිසරයිඩ්. එතකොට මේ මේද අම්ල වල ලවණයක් තමයි සබන් කියලා කියන්නේ. එතකොට මේ මේද අම්ල වල ලවණය හදන්න අපි මේද අම්ල සහ භස්මයක් ප්‍රතික්‍රියා කරනවා. මේ භස්මය ලෙස අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරනවා. එතකොට අපිට ලැබෙනවා මේද අම්ලයක එක්ක සෝඩියම් ලවණය, එහෙම නැත්නම් මේද අම්ලයක පොටෑසියම් ලවණය. මේද අම්ලයක සෝඩියම් ලවණය. මේ තියෙන්නේ මේද අම්ලයක සෝඩියම් ලවණය සබන් අණුවක්. මේ සබන් අණුව ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයාගේ මෙන්න මේ කොටසට අපි කියනවා ජලකාමී හිස කියලා. මොකද්ද? ජලකාමී හිස. ජලයට කැමති හිස. ඒ කියන්නේ මේ කොටසට තියෙනවා ද්‍රවීය ලක්ෂණ. මේ කොටස අපි කියනවා ජල බීතික වලිගය. මේකට තියෙනවා නිර්ද්‍රවීය ලක්ෂණ. සාමාන්‍යයෙන් ඊටාම සරලව සබන් වලින් රෙදි හේදෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරොත් මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. දැන් කුණු පැල්ලම් කියන්නේ මොනවද? කුණු පැල්ලම් කියලා කියන්නේ නිර්ද්‍රවීය දෙයක්. එතකොට අපි සබන් ගානකොට මෙන්න මේ නිර්ද්‍රවීය ගති තියෙන මේ ජලයට කැමති නැති ජල බීතික වලිගය තියෙනවනේ. මෙන්න මේ වලිගය අර සබන් අණුවේ මේ වලිගය අර නිර්ද්‍රවීය කුණු පැල්ලම තුල දිය වෙනවා හොඳින්. හැබැයි මේ හිස කැමති නෑ එහෙම නිර්ද්‍රවීය එකක දිය වෙන්න. දැන් මොකද වෙන්නේ?
දැන් අපි ජලය දාලා සෝදනවා. ජලය දාලා සෝදනකොට ජලය කියන්නේ ද්‍රවීය කෙනෙක්. දැන් මේ වලිගේ තියෙන්නේ කොහෙද? කුණු පැල්ලම ඇතුලේ. එහෙම හිතන්නකෝ. ජලය දාලා හොදපු ගමන් බෙල්ලෙන් ඇදගෙන යනවා ජලය විසින්. ඇයි? ජලය ද්‍රවීයයි. හිසත් ජලකාමී ද්‍රවීය ලක්ෂණ තියෙන නිසා හිස ජලයේ හොඳින් දිය වෙනවා. කුණු පැල්ලම තුල වලිගේ දිය වෙලා තියෙනවා. කුණු පැල්ලම කෑලි කෑලි වලට ගැලවිලා ජලයත් එක්ක ඉවත් වෙනවා. මෙන්න මේ සබන් අණුවේ තියෙන මේ කොටස් දෙකේ බලපෑම හේතුවෙන්. පැහැදිලිද? එහෙම පොඩි අදහසක්. මම මේ දාලා අදහසක් දුන්නේ කොහොමද හේදෙන්නේ කියලා. එතකොට මේ විදිහට අපිට මේද අම්ලයක සෝඩියම් ලවණය හෝ පොටෑසියම් ලවණය කියන එක කාර්මිකව නිපදව ගන්න යොදා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය මොනවාද? අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට යොදා ගන්න පුළුවන් බස්මයක් විදිහට. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් කෝස්ටික් සෝඩා කිව්වම ඒක ස්වභාවයේ නෑ. මේක ලවණ ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කරලා වෙනම රසායනික කර්මාන්තයක නිෂ්පාදනය කරන්න ඕන. එතකොට එහෙම නිෂ්පාදනය කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන අපි හදනවා සබන්. මේ සබන් හදන්න අපිට අවශ්‍යයි මේද අම්ල. දැන් මේද අම්ල අපිට ස්වභාවයේ මහා පරිමාණින් ගන්න නෑ. මොකද මේද අම්ල කියන ඒවා තියෙන්නේ මේද අම්ල තුනක් ග්ලිසරීන්ට එකතු වෙලා ට්‍රයිග්ලිසරයිඩ් විදිහට. ඒ කියන්නේ තෙල් හෝ මේදේ විදිහට තමයි අපිට මේද අම්ල වැඩිපුර දකින්න ලැබෙන්නේ. එතකොට තෙල් කියන්නේ අපි දන්නවා ශාක සම්භවයක් තියෙන නිර්ද්‍රවීය අණු වලට. මේදේ කියන්නේ ගොඩක් වෙලාවට සත්ව සම්භවයක් තියෙන කම්රුෂ්ණත්වයේ ඝන හෝ අර්ධ ඝන අවස්ථාවේ තියෙන නිර්ද්‍රවීය අණු. නිර්ද්‍රවීය අණු විශිෂ්ටයක් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ්. එතකොට මේ ට්‍රයිග්ලිසරයිඩ් අපිට අමුද්‍රව්‍යයක් විදිහට ලබා ගන්න පුළුවන් ප්‍රබව දැන් අපි කල්පනා කරොත් ශාක තෙල් වල අපිට මේද අම්ල විශාල ප්‍රමාණයෙන් දකින්න ලැබෙනවා. ඒ වගේම සත්ව මේදේත් අපිට විශාල ප්‍රමාණ වලින් මේද අම්ල දකින්න ලැබෙනවා. ඉතින් අපි සත්ව මේදේ භාවිතා කරන්න ගියාම නිකන් අප්සෙට් වගේනේ සබන් ගන්න. ඒ නිසා අපි ශාක තෙල් සාම්පලයක් අරගෙන පොල් තෙල් ස්වල්පයක් අරගෙන එහි තියෙන මේද අම්ල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතයෙන් එම මේද අම්ලවල සෝඩියම් ලවණය බවට පත් කරලා සබන් නිෂ්පාදනය කරගන්නවා. පැහැදිලිද? හොඳයි. ඉතින් අපිට අවශ්‍ය නම් ඔය ඔලිව් තෙල් අරව මේවා දාන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔය ටීවී එකේ යන ඇඩ් වල විවිධ නිලියෝ නේද? ඇඩ් දාගෙන ලස්සන නළු නිලියෝ දාගෙන මේ සබන් නිෂ්පාදන කර්මාන්තය හොඳට මාකට් කරලා පෙන්නනවා. ඉතින් ඔය ලෝවටා නිලියන්ගේ රූවටන සබන් හදන්න ගියාම අපි මේ කියන තරම් ඔය නිෂ්පාදන ක්‍රියාවලිය සරල නෑ. සබන් හදන්න පුළුවන්. හදපු සබන් ඊටාම ගුණාත්මක මට්ටමින් වෙළඳ පොලේ පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පරිදි එලි දක්වන්න නම් හොඳට මාකටිං කරන්නත් ඕන. සබන් කැටේ යම්කිසි ආකර්ෂණීය බවක් නිර්මාණය වෙන්නත් ඕන. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා සබන් නිෂ්පාදනයේ අවසාන පියවරවලදී. දැන් මේ සබන් ගැන කතා කරනකොට මට චූටි දෙයක් මතක් කරන්න ඕන කළා. ඒ තමයි අපි නිකමට බැලුවොත් මේද අම්ල කියන්නේ මොනවද? මේද අම්ල කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. R C ද්විත්ව බන්ධන OH. මෙන්න මේ R දීර්ඝ හයිඩ්‍රෝකාබන් දාමයක් සහිතයි. ඕන අපිට මෙන්න මේ විදිහට ලියා දක්වන්න පුළුවන්. පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ හයිඩ්‍රෝකාබන් දාමයක්. මේ තියෙන්නේ මේද අම්ලයක්. මේ වගේ මේද අම්ල තුනක් එකතු වෙලා තමයි ට්‍රයිග්ලිසරයිඩ් හැදෙන්නේ. රයිට්? පැහැදිලිද? දැන් මෙන්න මේ මේද අම්ලයේ සෝඩියම් ලවණය. ඒ කියන්නේ මේ තියෙන්නේ සබන් අණුවක සාධාරණ සූත්‍රය. මේ තමයි මේද අම්ලයේ ලවණය. මෙතනට සෝඩියම් එකතු වෙන්න පුළුවන්. ඒතර අපි කියනවා මේද අම්ලයක සෝඩියම් ලවණය කියලා. ඒ වගේම මේ සබන් අණුව මේ තමයි සබන් වල සාධාරණ සූත්‍රය. ඒත් සබන් තමයි නිරූපණය වෙන්නේ පොදුවේ. මෙතනට පොටෑසියම් ධන ආවොත් අපි මේකට කියනවා මේද අම්ලයේ පොටෑසියම් ලවණය කියලා. මේ තියෙන මේද අම්ලයේ සෝඩියම් ලවණය, මේ තියෙන මේද අම්ලයේ පොටෑසියම් ලවණය. පොදුවේ මේ ඔක්කොම මොනවාද? මේ ඔක්කොම සබන්. එතකොට මේ ඔක්කොම වෙනුවෙන් අපිට ලියා දක්වන්න පුළුවන් තනි සාධාරණ සූත්‍රයක් මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ සබන්. මොනවද මේ තියෙන්නේ? සබන්. ඒතර මේ තියෙන්නේ මොකද්ද?
මේ තියෙන්නේ මොනවාද? මේද අම්ල. මේ තියෙන්නේ සබන්. මේ මොකද්ද? මේ තියෙන්නේ ජෛව ඩීසල්. මේද අම්ලයක ලවණය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේද අම්ලයක මෙතිල් එස්ටරය. මේ තියෙන්නේ මේද අම්ල. මේද අම්ලයක ලවණය, මේද අම්ලයක මෙතිල් එස්ටරය. ඒතකොට මේකෙන් අදහස් වෙනවා මේද අම්ල කියන දේ. මේක ඕනෑම මේද අම්ලයක් නිරූපණය කරන්න පුළුවන්. ඕනම සබන් අණුවක් නිරූපණය කරන්න පුළුවන්. මේ තමයි ජෛව ඩීසල් වල සාධාරණ සූත්‍රය. ඒතකොට ඔයගොල්ලෝ පේන තියෙන වෙනස මොකක්ද? වෙනස තියෙන්නේ මෙන්න මෙතන. තමයි වෙනස තියෙන්නේ. එතකොට විභාගෙට කවදාවත් සබන් අණුවක් අඳින එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් වෙන්න ඕන සබන් අණුව මොන විදිහට දැක්කත් අර ලාක්ෂණික ගති ලක්ෂණ පදනම් කරගෙන මේ තියෙන්නේ සබන් අණුවක්, මේ තියෙන්නේ මේ දම්ල අණුවක්, මේ තියෙන්නේ ජෛව ඩීසල් අණුවක් කියලා වෙන් කර හඳුනා ගන්න. ඒ වගේම තමයි මෙතන තව ඉස්සර අපි කතා කරනවා ශාලක ගැන, ඩිටර්ජන්ට්ස් ගැන. එතකොට මේ සබන් අණුවකින් ශාලකයක් වෙන් වෙන්නේ කොහමද? එතකොට මේ කියන අණු ඔක්කොම දැක්කම මේ එක් එක් අණුවල නම් ටික හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. අපේ සිලබස් එකේ තියෙන මේ අණු ඇඳීම බලාපොරොත්තු වෙන්නේ නැහැ සිලබස් එකේ. මතක තියාගන්න. අපි මාකින් ස්කීම් එකේදීත් සිලබස් හදනකොටත් අපි මොඩල් පේපර්ස් හදනකොටත් මේ දේ පැහැදිලිව තහවුරු කරලා තියෙනවා. මේ දේ පැහැදිලිව කියලා තියෙනවා. මේ අණු ඇඳීම ළමුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියා සංකීර්ණව මේ කර්මාන්ත වලට ලිවීම බලාපොරොත්තු වෙන්නේත් නැහැ. හැබැයි අපි වචනයෙන් බලාපොරොත්තු වෙනවා. අහවල් දේවල් භාවිතා කරම අහවල් දේවල් හැදෙනවා. සබන් නිෂ්පාදනය ගත්තම අපි බලාපොරොත්තු වෙනවා ට්‍රයිග්ලිසරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක එකතු වෙලා ප්‍රතික්‍රියා කළ විට ග්ලිසරීන් සහ නැත්නම් ග්ලිසරෝල් සහ සබන් අණු නිර්මාණය වෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙලා ළමයා දැනගෙන ඉන්න ඕන කියලා. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් කෝ මේ අණුව දැක්කම මේක ට්‍රයිග්ලිසරයිඩ් කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන ග්ලිසරීන්. ග්ලිසරීන් කියන්නේ වටිනා කියන අතුරු ඵලයක්. මෙතන තියෙනවා සබන් අණු කිහිපයක්. මොකද ඔයගලන්ට මෙතනත් පේනවා ඇති මේ තියෙන සබන්. සමහරට මේක සබන් කියලා හිතා ගන්න අමාරු වෙනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ බැලුවොත් මේ තියෙන්නේ මොකද්ද? Na+ O C දිත්ත බන්ධන O C17යි H35 මේක ඕනනම් මට R කියලා ලියන්න තිබුණා. හයිඩ්‍රෝකාබන් දාමය ලෙස දක්වන්න තිබුණා. ඒතර මේ තමයි සබන් නිෂ්පාදනයේ රසායනික පැත්ත. මේ රසායනික පැත්තේ රසායනික සමීකරණේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. නමුත් වචනෙන් මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රතික්‍රියාවට අපි කියනවා සැපෝනීකරණය කියලා. ඒතකොට සබන් නිෂ්පාදනයේදී අපි පියවර කිහිපයක් යටතේ සබන් නිෂ්පාදනය කරනවා. එතකොට අපිට පළවෙනි පියවර විදිහට සැපෝනීකරණ ප්‍රතික්‍රියාව මේ සැපෝනීකරණ ප්‍රතික්‍රියාව සඳහා අපි ශාක තෙල්, සත්ව තෙල්, ගව තෙල්, පාම් තෙල්, පොල් තෙල් වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම කෝස්ටික් සෝඩා එහෙම නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරන්න පුළුවන් භස්මයක් විදිහට. සාමාන්‍ය අපි භාවිත කරන සබන් කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරාම අපිට ලැබෙන්නේ සාමාන්‍ය සබන්. අපි එහෙමයි කියන්නේ. ඒ කියන්නේ මේද අම්ලයක සෝඩියම් ලවණය කියන්නේ සාමාන්‍ය සබන්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරාම ලැබෙන්නේ මෘදු සබන් කියලා කියනවා අපි. හරිද? මෘදු සබන්. එතකොට අපිට ලැබෙන්නේ මේද අම්ලයක පොටෑසියම් ලවණය. එතකොට මෘදු සබන්. සාමාන්‍යයෙන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරාම සබන් ගැටි ටිකක් මිලෙන් වැඩි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කරාම සබන් ගැටි පොඩ්ඩක් මිලෙන් අඩුයි. සැපෝනීකරණය තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි සැපෝනීකරණයෙන් ලැබෙන සබන් සහ අතුරුඵල වෙන් කර ගන්නවා. අතුරුඵල විදිහට ලැබෙනවා ප්‍රධාන වශයෙන් ග්ලිසරින්. මේ ග්ලිසරින් කියන්නේ අපිට රූපලාවන්‍ය ආශ්‍රිත නිෂ්පාදන නිපදවා ගැනීමටත් ඔය කොස්මැටික්ස් ද්‍රව්‍ය තියෙන ක්‍රීම් වර්ග තියෙන ඒවා නිපදවා ගන්නත් ඒ වගේම ඔයගොල්ලෝ මේ දවස්වල වැඩි වශයෙන් භාවිත කරන ඔය හෑන්ඩ් සැනිටයිසර් කුප්පියක් අරගෙන අනිත් පැත්තේ බලන්න ඒකෙත් ග්ලිසරින් දක්නට ලැබෙනවා. නිසා ග්ලිසරින් කියන්නේ වෙනත් නිෂ්පාදන ගණනාවක් නිපදවා ගැනීමට දායක වන තවත් වටිනා කියන අතුරුඵලයක්. ඒ කියන්නේ මේ සබන් නිෂ්පාදනය කරාම සබන් වලට අමතරව ලැබෙන අතුරු නිෂ්පාදනත් අපිට වෙනත් කර්මාන්ත වලින් ආදායම් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ සබන් කියන එක පිරිසුදු කරන්න ඕන. සබන් වල විවිධ ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා දකින්න පුළුවන් සබන් නිෂ්පාදනය කරලා ඉවරනාට පස්සේ ඒ නිෂ්පාදන පියවර ගැන කතා කරලා අපි නිෂ්පාදනය කරමු සබන්. ඒ හදපු සබන් වල තියෙන අපද්‍රව්‍ය ගැන අපි කතා කරමු. ඒ අපද්‍රව්‍ය පිරිසුදු කිරීම තමයි මෙන්න මේ තුන්වෙනි පියවරදී බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර නිමි සබන් බවට පත් කිරීම. මම අර කිව්වේ අවසානයේ පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්න පුළුවන්. පාරිභෝගිකයාගේ හිත දිනා ගන්න පුළුවන් සබන් කැටයක් බවට මේ සබන් කැටේ පත් කරලා වෙළඳ පොළට නිකුත් කරන්න ඕනේ.
මෙන්න මෙතන තමයි නිමි සබන් බවට පත් කිරීම තියෙන්නේ. එතකොට කාර්මික සබන් නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තාම නිකම්ම ප්‍රතික්‍රියාවට අමතරව මේ කියන අතුරුඵල වෙන් කරලා වෙනත් නිෂ්පාදන යොදා ගැනීම, සබන් පිරිපහදු කිරීම, ඒ වගේම සබන් නිමි සබන් බවට පත් කරලා පාරිභෝගිකයා තුළට ලබා දීම නැත්නම් වෙළඳපොළට නිකුත් කිරීම දක්වාම කතා කරන්න සිද්ධ වෙනවා. රයිට්. ඉතින් අපි මෙතනදී පැට්‍රිකල් එකක් විදිහට සැපෝනීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ කරලා සබන් නිෂ්පාදනය කරලා නිෂ්පාදනයේ වූ සබන් වල මොනවාද අන්තර්ගත වෙන ඉවත් කළ යුතු ද්‍රව්‍ය, වටිනා කියන ද්‍රව්‍ය, ඒ වගේම ඒවා ඉවත් කරන්නේ කොහොමද? ඒවා ඉවත් කිරීමේදී අපි විසින් කරන විවිධ පරිවර්තන මොනවද කියන එක ගැන අපි පැට්‍රිකල් එකත් එක්ක සාකච්ඡා කරමු. හොඳයි. අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා කර්මාන්තයක් විදිහට සබන් නිෂ්පාදනය නැත්නම් සබන් කියන්නේ මොනවද? සබන් නිෂ්පාදනයේදී අපි විසින් ඉස්සලම සිදු කරන ප්‍රතික්‍රියාව සැපෝනීකරණ ප්‍රතික්‍රියාව. මේ සැපෝනීකරණ ප්‍රතික්‍රියාව සිදු කරලා අපි විද්‍යාගාරය තුල සබන් ස්වල්පයක් හදලා බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේ සඳහා මම ගන්නවා ශාක තෙල් ග්‍රෑම් 5ක් පමණ කිරලා අරගෙන තියෙනවා. තෙදඩු තුලාවක් හෝ ඉලෙක්ට්‍රොනික තුලාවක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම සකස් කරගෙන තියෙනවා බරට බර අනුපාතයේ 20%ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50ක් විතර තියෙනවා. අපිට මේකෙන් මිලිලීටර් 15ක් විතර භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම සකස් කරගෙන තියෙනවා සම්තෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. ඒතර මේක සකස් කර ගැනීමේදී මම කරලා තියෙන්නේ ජලය යම් ප්‍රමාණයකට ලුණු එකතු කරලා දිය කරලා තියෙනවා. එතකොට යම් අවස්ථාවකදී ලුණු තවදුරටත් දිය වෙන්නේ නැති මොහොතක් අපිට හම්බ වෙනවා. අන්න එතනදී අපි දන්නවා මේ ද්‍රාවණය ලුණු වලින් නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සම්තෘප්ත වෙලා තියෙනවා. මේ විදිහට සම්තෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් අපිට ස්වල්පයක් අවශ්‍ය වෙනවා මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ මේ සබන් වල වෙන් කර ගැනීමේ පහසුව සඳහා. ඒ වගේම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඔයගොල්ලන්ට පේනදී ශාක තෙල් කියන්නේ නිර්ද්‍රවී එකක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් බරට බර අනුපාතය 20%ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන ජලීය ද්‍රාවණයක් ගත්තම මෙයා ද්‍රවී එක්කෙනෙක්. මේ ද්‍රවී එක්කනයි නිර්ද්‍රවී එක්කනයි එකම පද්ධතියකට දාලා ප්‍රතික්‍රියා කරන්න උත්සාහ කරනකොට මේගොල්ලෝ ලේසියෙන් ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා කලාප දෙකක් විදිහට වෙන් වෙලා ස්තර දෙකක් විදිහට අපිට පේනවා දකින්න ලැබෙනවා. ඒ නිසා අපි මේ ප්‍රතික්‍රියාව හොඳින් සිදු කර ගැනීමට පොදු මාධ්‍යයක් සකස් කරගන්න මේ සඳහා අපි පාවිච්චි කරනවා එතනෝල් මිලිලීටර් 15ක් විතර. ඒ සඳහා මම එතනෝල් මේ වැඩිට ගන්නවා. මේ වැඩිට අරගෙන එතනෝල් අපි මැනලා මිලිලීටර් 15ක් විතර මේ ප්‍රතික්‍රියාව සිදු කරන පද්ධතියට එතනෝලුත් යොදා ගන්නවා. එතකොට මිනිත්තු 30ක් විතර මේ මිශ්‍රණය හොඳින් රත් කරමින් හොඳට මිශ්‍ර කරමින් මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට අපිට ලැබෙනවා සබන් සහ ග්ලිසරින් සහිත ප්‍රතිඵල සහිත මාධ්‍යයක්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ සබන් සහ ග්ලිසරින් වෙන් කරලා සබන් සහිත කලාපය පිරිසිදු කරලා සබන් වෙළඳපොළට නිකුත් කරන ක්‍රියාවලිය දක්වා නැත්නම් වෙළඳපොළට ගිහිල්ලා පාරිභෝගිකයාගේ අතට පත්වන අවස්ථාව දක්වා මේ සබන් සහිත කලාපයට අපි මොන වගේ ක්‍රියාවලියකටද මේ සබන් සහිත කලාපය ලක් කරන්නේ කියලා අපි අවසානට කතා කරලා බලමු. දැන් මම මේකට ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට අපි ශාක තෙල් ටික අපි දකිනවා මෙන්න මේ විදිහට උඩ පාවෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික යටට යනවා. ඇයි ඒ ශාක තෙල් මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කලාප දෙකක් ලෙස වෙන් වෙන්නේ මෙයා නිර්ද්‍රවීයයි මෙයා ද්‍රවීයයි. ඒ වගේම අපි දන්නවා ශාක තෙල් වල ඝනත්වය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනත්වයට වඩා අඩුයි. ඒ නිසා මෙයා උඩ පාවෙනවා. නැත්නම් මේ දෙක උඩයට මාරු වෙන්න එපා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ විදිහට ද්‍රව්‍ය සහ නිර්ද්‍රව්‍ය දෙන්නෙක් මිශ්‍ර කරාම එක්කෙනෙක් උඩට යන්නේ එක්කෙනෙක් පහළට එන්නේ. ඝනත්වය මේගොල්ලන්ගේ මේක වැඩේට හේතු සාධක වෙනවා. දැන් මම හොඳ මන්තයක් අරගෙන හොඳින් මන්තනය කරමින් මේ පද්ධතිය රත් කරනවා. මේ පද්ධතිය රත් කරනකොට මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව හොඳින් සිදුවීමට පොදු මාධ්‍යයක් සකස් කරගන්න මම මේකට තව දුරටත් දාන මොනවාද? එතනෝල් මිලිලීටර් 15ක්. මිලිලීටර් 15ක් එකතු කරනවා. දැන් මේ එතනෝල් මිලිලීටර් 15 දැම්මාම අපි දන්නවා මේක රත් වෙනකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. එතනෝල් වල MHDS පත්‍රිකාව නිරීක්ෂණය කරාම මම දැක්කා සෙල්සියස් අංශක 78යි මෙයාගේ තාපාංකය. ඒ කියන්නේ මේ පද්ධතිය රත් වෙලා මේ පද්ධතිය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 78ට වඩා එහාට ගියොත්
මේ එතනෝල් ටික මොකද වෙන්නේ? වාෂ්පීකරණයෙන් ඉවත් වෙනවා. වාෂ්පීකරණයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අපි දන්නවා රත් වෙන කාලය පුරාවට මේ වාෂ්පශීලී එතනෝල් වාෂ්පීභවණයෙන්ද පද්ධතියෙන් ඉවත් වෙනවා. එතකොට පද්ධතියේ තියෙන එතනෝල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩුවීමේදී අර අපි බලාපොරොත්තු වෙච්ච පොදු මාධ්‍යයක් සකස් කර ගැනීමේ අරමුණ යම් මට්ටමකට අඩු වෙනවා. නැත්නම් යම් මට්ටමකට බාධා ඇති වෙනවා. ඒ නිසා මම කරන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන මේ ප්‍රතික්‍රියා කුටීරේ ප්‍රතික්‍රියක ටික එකතු කරලා අපි මෙතන මාක් කරගන්නවා මේගොල්ලන්ගේ ද්‍රාවණ මට්ටම. එතකොට අපි මන්ත්‍රණය කරමින් රත් කරනවා. ඒ වගේම මම මේකට උෂ්ණත්වමානයකුත් සවි කරගන්නවා. එතකොට උෂ්ණත්වමානය භාවිතා කරලා අපිට පුළුවන් පද්ධතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 70කට වඩා අඩු අගයක 70ක් වෙනි අගයක තියාගන්න. එතකොට සෙල්සියස් අංශක 78 දක්වා රත් වෙන්නේ නැති නිසා එතනෝල් වාෂ්පීකරණයෙන් පද්ධතියෙන් එළියට යන්න තියෙන හැකියාව අපි අඩු කරලා අපි දාපු එතනෝල් ටික කොහොම හරි පාවිච්චි කරලා මේ ප්‍රතික්‍රියාව හොඳින් සිදු කර ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම අපි දන්නවා නටලා 78 දී වාෂ්ප කලාපයට ගමන් නොකලාට ඊට වඩා අඩු ඕනම උෂ්ණත්වයකදී එතනෝල් වාෂ්පීභවණයෙන් පද්ධතියෙන් එළියට යනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? ද්‍රාවණ මට්ටම ප්‍රතික්‍රියාව සිදු වෙනකොට අඩු වුණොත් මේකට අපි නැවත ජලයත් එක්ක මිශ්‍ර කරපු අපි කියනවා 50-50 ජලය සහ එතනෝල් අඩංගු තනුක එතනෝල් ද්‍රාවණයකින් ස්වල්පයක් මේකට දාලා ද්‍රාවණ මට්ටම නැවත තිබූ තත්වයට රැගෙන එනවා. ඒ විදිහට අපි දිගින් දිගටම මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනකොට ශාක තෙල් වල තියෙන මොනවාද? ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ් හැදිලා තියෙන්නේ ග්ලිසරින් සහ මේදාම්ල අණු තුනකින්. දැන් මොකද වෙන්නේ? අර අපි රසායනය ගැන කතා කරනකොට සිදු වූ විදිහට ට්‍රයිග්ලිසරයිඩ් වල තියෙන මේද අම්ල තුන ගැලවිලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එතනදී ශාක තෙල් එක අණුවක් නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ් එක අණුවක් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු තුනක් ප්‍රතික්‍රියා වෙනවා. එතකොට ග්ලිසරින් එක අණුවක් සහ සබන් අණු තුනක් නිර්මාණය වෙනවා. මෙන්න අවසාන ප්‍රතිඵලය. දැන් මේ ප්‍රතිඵල සහිත පද්ධතිය අවසානයේ ප්‍රතිඵල හැදලා ඉවරනාට පස්සේ අපි මොකද කරන්නේ? මේ තියෙන සබන් සහිත නිෂ්පාදන ඵලය සහිත ග්ලිසරින් සහ සබන් මිශ්‍රිත මේ ප්‍රතිඵල ද්‍රාවණයෙන් ප්‍රතිඵල සහිත පද්ධතියෙන් සබන් සහිත කලාපය ඉවතට ගන්නවා. වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ග්ලිසරින් වෙනමත් සබන් වෙනමත් වෙන් කරලා අපි සබන් සහිත කලාපය තව දුරටත් පිරිසිදු කරලා වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමට රැගෙන එනවා. ඒ වගේම ග්ලිසරින් කියන එක මම එදත් කිව්වා අපිට රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන වලට වැදගත් වෙන අතුරු ඵලයක් මේ සබන් නිෂ්පාදන ක්‍රියාවලිය. ඒතර මේක වටිනා කියන අතුරු ඵලයක්. මෙයා කවදාවත් වීසි කරන්න ඕන එකක් නෙමෙයි. මේ ග්ලිසරින් වෙළඳ පොලේ වෙනම විකිණීමෙන් හෝ වෙනත් නිෂ්පාදනයක් සඳහා මේ අතුරු ඵලය භාවිතා කිරීමෙන් ප්‍රධාන ඵලය නිෂ්පාදනය සඳහා ගියපු වියදමින් කොටසක් අපිට ආවරණය කරගන්න පුළුවන්. වගේම අවශ්‍ය නම් අමතර ආදායමකුත් මේ ග්ලිසරින්ගෙන් ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න මේ ග්ලිසරින් කියන්නේ සබන් වලට සාපේක්ෂව ගත්තාම අපද්‍රව්‍යයක් නෙමෙයි. සබන් එක්ක ග්ලිසරින් තියෙන එක හොඳයි. මොකද දැන් සබන් ගෑවම කුණු ඉවත් වෙනවා වගේම සබන් ගෑවම හැමත් පැහැපත් වෙනවා නම් මිනිස්සු මේක මිලදී ගන්න ගොඩක් කැමතියි. එතකොට සබන් වලින් මේ දෙකම වෙනව නම් කැමතියි. එතකොට ඒකට සබන් වල ග්ලිසරින් වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. හැබැයි සබන් වල ග්ලිසරින් වැඩි ප්‍රමාණයක් තිබුණාම ග්ලිසරින් ඵලදාව අඩු වෙනවා. ග්ලිසරින් ඵලදාව අඩු වෙනකොට ග්ලිසරින් වලින් ලැබෙන අමතර ආදායම අපිට අඩු වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ සබන් සහ ග්ලිසරින් වෙන් කරනවා ආරම්භයේදී. සබන් සහිත කලාපයේ තවදුරටත් ග්ලිසරින් තියෙනවා නම් ඒවත් මොකද කරන්නේ? අපි ඉවත් කර ගන්නවා. ඒතර මේ සබන් සහ ග්ලිසරින් හොඳින් වෙන් කරගන්න අපිට සබන් සහිත කලාපයේ ඝනත්වයට වඩා ග්ලිසරින් සහිත ජලීය කලාපයේ ඝනත්වය වැඩි කර ගැනීමට අපි මේකට ඇතුල් කරනවා අර සම්තෘප්ත ලවණය. ඒ තමයි අපි ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයෙන් මේකට අපි යම් ප්‍රමාණයක් ඇතුල් කරනවා. ඇතුල් කරාම සෝඩියම් ක්ලෝරයිඩ් වල ඝනත්වය වැඩි. ඒ නිසා සෝඩියම් ක්ලෝරයිඩ් යනවා පහළ තියෙන ජලීය කලාපයට. අපි මේකට කියනවා ජලීය කලාපය. ජලීය කලාපය. එතකොට සබන් සහිත කලාපයේ ඝනත්වය අඩු නිසා උඩ පාවෙනවා. ඒ වගේම ලවණ සහිත ජලයේ සබන් ඉතා හොඳින් මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක ටිකක්
අකමැති මිශ්‍ර වෙන්නේ. ඒ නිසා මේ සබන් සහිත කලාපයේ තියෙන මේ සබන් වැඩි ප්‍රමාණයක් මේ උඩ තියෙන ඝනත්වයේ අඩු සංතෘප්ත සබන් සහිත කලාපයේම ඉතිරි වෙනවා ජලීය කලාපයට ගමන් කරන්නේ නැතුව. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඝනත්ව වෙනස ජලීය කලාපය සහ සබන් සහිත කලාපය අතර මේ ඝනත්ව වෙනස නිර්මාණය වෙන්න අපිට මෙන්න මේ භාවිතා කරන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය උපකාරී වෙනවා. එතකොට එක පැත්තකින් ඝනත්ව වෙනස නිසා පහසුවෙන් උඩින් තියෙන සබන් ටික වෙන් කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ජලීය කලාපයේ සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනකොට මේ සබන් සෝඩියම් ක්ලෝරයිඩ් සහිත ජලීය කලාපයේ දියවෙන ප්‍රමාණය අඩු නිසා වැඩි සබන් ප්‍රමාණයක් අපිට මේ පද්ධතියෙන් වෙන් කරගන්නත් පුළුවන්. එතකොට ලැබෙන ජලීය කලාපය තුළ අපිට ග්ලිසරින් ඒ වගේම අපි දාපු සෝඩියම් ක්ලෝරයිඩ් දකින්න ලැබෙනවා. එතකොට අපිට මේ කලාපය පිරිසුදු කරලා ග්ලිසරින් ටික වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම උඩ සබන් ඒ වගේම ග්ලිසරින් යම් ප්‍රමාණයක්, ඒ වගේම අපි දාපු ලවණ යම් ප්‍රමාණයක්, ඒ වගේම අපි දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා උනේ නැතුව ඉතිරි වුණොත් යම් ප්‍රමාණයක්, ඒ වගේම ශාක තෙලුත් ප්‍රතික්‍රියා උනේ නැති යම් ප්‍රමාණයක් ඉතිරි වුණොත් ඒවත් මේකේ තියෙන්න පුළුවන්. එතකොට මේ දේවල්ද අපිට ඉවත් කරමින් මේ සබන් සහිත කලාපය තවදුරටත් පිරිපහදු කරලා පිරිසිදු කරලා වෙළඳ පොට නිකුත් කරන්න පුළුවන් අදාළ පිරවුම් ද්‍රව්‍යයම ඇතුල් කරාට පස්සේ. පැහැදිලිද? ඉතින් මේක තමයි සාමාන්‍ය සබන් නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට මේකෙදී මහා පරිමාණ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියකදී මේ ක්‍රියාදාමයන් වලින් එළියට එන අතුරු පළත් අපි විවිධ නිෂ්පාදන වලට පාවිච්චි කරනවා. ඒ වගේම අපි භාවිතා කරන මේ ලවණය ඉතිරි වෙනවා නම් ඒක අපිට ග්ලිසරින් පිරිසුදු කරනකොට තව ප්‍රමාණයක් එකතු වෙනවා නම් ඒවත් අරගෙන අපි නැවත නැවත නිෂ්පාදන ක්‍රියාවලින් වලට භාවිතා කරනවා. එතකොට ඒ සම්බන්ධව අපි පූර්ණ ගැලීම් සටහනක් ඊළඟට සාකච්ඡා කරමු මේ පැට්‍රිකල් එක කරාට පස්සේ. එතකොට අපි දැන් මොකද කරන්න යන්නේ? ඊටාම සරලව ශාක තෙල් ග්‍රෑම් 5ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 15ක් සමග ප්‍රතික්‍රියා කරවලා අපි හදමු සබන් සාම්පල් එකක්. ඒ හැදෙන සබන් සාම්පල් එක වෙන් කරමු ජලීය කලාපය සහ සබන් සහිත කලාපය විදිහට. ඒ ලැබුණු සාම්පල් වල ඊට පස්සේ තියෙන්නේ මොනවද කියලා බලමු. ඒක පිරිසිදු කරමු ඊළඟට. එහෙනම් අපි යමු ප්‍රායෝගික ක්‍රියාකාරකමට. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට අපි අඳපු දාල රූපයට අනුරූප ඇටවුමක් මෙතන සකස් කරලා තියෙනවා. මෙතන තියෙනවා බීකරයක්. මේ බීකරයේ ඇතුලේ තියෙනවා ග්‍රෑම් 5ක් පමණ පොල් තෙල්, ශාක තෙල් විදිහට මම පොල් තෙල් තෝරගත්තා. අපිට ඕන වෙනත් ශාක තෙල් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේ උෂ්ණත්ව මානයක් මම සවි කරලා තියෙනවා. මොකද මට අවශ්‍යයි මේ පද්ධතියේ උෂ්ණත්වය අධික ලෙස වැඩි වෙන එක වළක්වන්න සෙල්සියස් එක 70 වගේ අගයක නතර කරගන්න. ඒ වගේම අපිට රත් කරන්න අවශ්‍ය කරන ඒ බාන්සන් එකක් අපි සවි කරගෙන තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍යයි හොඳ මිශ්‍රණ ක්‍රමයක්. මොකද මිශ්‍රණ ක්‍රමයක් නිසා මිශ්‍ර කිරීම මගින් මේ දෙන්න අපි දන්නවා අපි භාවිතා කරනවා මෙතනට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට දැම්මාම කලාප දෙකක් විදිහට වෙන් වෙනවා. මොකද මෙයා ද්‍රවීයයි මෙයා නිර්ද්‍රවීයයි. මේ වගේ කලාප දෙකක් විදිහට ද්‍රව කලාප දෙකක් අතර සිදුවන ප්‍රතික්‍රියාවක් නම් හොඳින් මිශ්‍ර කරන්න. ඒ හොඳින් මිශ්‍ර කිරීම සඳහා අපි හොඳ මේ මිශ්‍රණ ක්‍රමයක් මේ සඳහා යොදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයේ මේ වගේ වීදුරු කූරක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මහා පරිමාණ සබන් නිෂ්පාදන ක්‍රියාවලියකදී නම් අර අපි කලින් කතා කරා වගේ ප්‍රතික්‍රියා කුටීරයක් සැලසුම් කරලා ඒ ප්‍රතික්‍රියා කුටීරයට මෝටරයක් සවි කරලා හොඳ මිශ්‍රණ ක්‍රමයක් ඒ මෝටරය භාවිතයෙන් සකස් කරගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් මේකට අපේ මිනුම් සරාව පාවිච්චි කරලා බරට බර අනුපාතය 120ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් මිලිලීටර් 15ක් මේකට දාගමු. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මාම හොඳට මේකට ලං වෙලා බැලුවොත් ඔබට පේනවා ඇති මේ උඩ සහ යට කියලා කලාප දෙකකට මේක වෙන් වෙලා තියෙනවා. ඒ කලාප දෙකකට වෙන් වෙලා තියෙන්නේ ඇයි? මේ උඩින් තියෙන්නේ අර ශාක තෙල් ටික. ඝනත්වය අඩු නිසා උඩට ඇවිල්ලා. යටින් තියෙන්නේ අර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. ඒතකොට ඔයගොල්ලෝ පේනවා ඇති කලාප දෙකක් විදිහට වෙන් වෙනවා. එක්කෙනෙක් නිර්ද්‍රවීයයි අනිත් එක්කෙනා ද්‍රවීය නිසා. ඒ වගේම ශාක තෙල් ඝනත්වය අඩු නිසා එයා උඩට ඇවිල්ලා තියෙනවා. ඝනත්වය වැඩි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික පහළට ගිහින් තියෙනවා. දැන් මෙතන මේ පොදු පෘෂ්ඨය මේ දෙන්නාගේ පොදු පෘෂ්ඨයේ තියෙන අණු නම් ගැටෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා යම් ප්‍රමාණයක් සබන් හැදෙන්න පුළුවන්. නමුත් මේ උඩින් තියෙන අණු යටින් තියෙන අණු වල ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ විදිහට අපි ප්‍රතික්‍රියාව කරන්න උත්සාහ කරොත්. ඒ නිසා අපි හොඳින් රත් කරමින් මෙය මන්තනය කළ යුතුයි.
ඒ වගේම මේ දෙන්න අතර මේ ප්‍රතික්‍රියාවට අවශ්‍ය කරන මේ පොදු මාධ්‍ය සකස් කරන්න අපි එතනෝල් මිලිලිටර් 15කුත් මේකට එකතු කරගන්න ඕන. දැන් අපි පොදු මාධ්‍ය සකස් කර ගැනීමට එතනෝල් මිලිලිටර් 15ක් එකතු කරා. ඒ වගේම අපි ප්‍රතික්‍රියක දෙක විදිහට ශාක තෙල් වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ රත් කරමින් හොඳින් මිශ්‍ර කරගන්න. හොඳයි. දැන් අපි ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට පෙර මෙන්න මේ ද්‍රාවණ මට්ටම ලකුණු කරගමු. ඇයි මේ ද්‍රාවණ මට්ටම ලකුණු කරගන්නේ? අපි දන්නවා මේක රත් වෙනකොට මොකද වෙන්නේ? මේකේ තියෙන එතනෝල් වාෂ්පීකරණයෙන් වාෂ්පීභවණයෙන් ඒ වගේම ඉවත් වෙන්න පුළුවන්. එතකොට මේ ද්‍රාවණ මට්ටම අඩු වෙනකොට අපි තේරුම් ගන්නවා අර පොදු මාධ්‍ය සකස් කරන්න එකතු කරපු එතනෝල් වාෂ්පීකරණයෙන් හෝ වාෂ්පීභවණයෙන් පද්ධතියෙන් අයින් වුණා කියලා. එතකොට අපි මොකද කරන්නේ? 50% එතනෝල් සහ ජලය මිශ්‍ර කරපු වෙනත් මිශ්‍රණයකින් මේකේ මේ අඩුව පුරවන්න පද්ධතියට ද්‍රවය එකතු කරනවා. ඒ වගේම දැන් අපි සුළු වේලාවක් ගියපු නිසා තාම අපි රත් කරේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පද්ධතිය ඇතුලේ උඩ සහ යට අර කලින් තරම්ම ස්තර දෙකක් වෙන් වෙලා පේන්නේ නැහැ. ඒකට හේතුව අපි අර පොදු මාධ්‍ය සකස් කරන්න එතනෝල් දැම්මම මේ දෙන්න අතර යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා පද්ධතිය ඇතුලේ. හොඳයි. එහෙනම් අපි දැන් රත් කරමින් ප්‍රතික්‍රියාව සිද්ධ කරමු. හොඳයි. එතන අපි බන්සන් එක පත්තු කරලා තිනවා. මේක හොඳින් මන්තන කරමින් මේ ප්‍රතික්‍රියාව සිදුවීමට ඉඩ සලස්වන්න ඕන. ඉතින් මේ මන්තනය කරන අවස්ථාවේදී ඔයගොල්ලෝගේ අවධානය යොමු වෙන්න ඕන මෙතන තියෙන ද්‍රාවක මට්ටම අපි සකස් කරලා තියෙනවා, මාක් කරලා තියෙනවා. මේක අඩු වෙනවනම් අනිවාර්යයෙන්ම එතනෝල් සහ ජලය සහිත මිශ්‍රණයකින් ස්වල්පයක් දාලා ඒ ද්‍රාවණ මට්ටම නැවත තිබු තත්ත්වයට රැගෙන එන්න ඕන. මේ අතරතුර උෂ්ණත්වමාන පාඨාංකය දිහත් අවධානය යොමු කරන්න. මොකද උෂ්ණත්වමානය පාඨාංකය සෙල්සියස් අංශක 70ට වඩා ඉහළ යනවා නම් බන්සන් එකේ දාහකයේ තාපය පාලනය කරලා නැවත සෙල්සියස් අංශක 70 අගේ පවත්වාගෙන යන්න වග බලා ගන්න ඕන. උෂ්ණත්වමානය මේ හරිය කියව ගන්න පුළුවන් ගොල්ලන්ට සෑමිටම මේ පිළිබඳව අවධානයෙන් ඉන්න. දැන් මේ තමයි ඇත්තටම අර ප්‍රතික්‍රියා කුටීරය. මේක දැන් විද්‍යාගාරයේ අපි ගත්තම පොඩි බීකර් එකක්. නමුත් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක දැන් මේක මාළ ලොකු කුටීරයක්. ඒතකොට අපිට උෂ්ණත්වය පාලනය කරන්න උෂ්ණත්වමාන, ඒ වගේම මෙතන වාෂ්පයක් එන ඔයගොල්ලෝ දැන් තේරෙනවා මේ එතනෝල් වාෂ්පීභවණයෙන් හෝ වාෂ්පීකරණයෙන් ඉවතට එනවා. ඒතකොට ඒන වාෂ්පය එකතු වෙනවා. වාෂ්පය විස සහිතයි. ඒ විස සහිත වාෂ්පයක් කර්මන්තශාලාව ඇතුලේ එහා මෙහා ගියාම ඒක සේවකයන්ට ඒ වගේම පරිසරයට හානි කරයි. ඒතර අපි මේ පද්ධතිය වහලා සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වාෂ්පය විස සහිත නොවන පරිදි එළියට යන විදිහට යම්කිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්න පුළුවන් කර්මාන්තය තුළ. දැන් මේ පද්ධතිය උෂ්ණත්වයේ සෙල්සියස් 60කට විතර ඇවිත් තියෙනවා. ඉතින් මේ විදිහට විනාඩි 15ක් 20ක් විතර මේ ප්‍රතික්‍රියාව සිදුවීමට ඊට සලස්වන්න ඕන. එතකොට ඔයගොල්ලෝ තේරෙන්නේ නැති එම කාලය පුරාවට දැන් අපි මේ අතින්නේ මන්තනය කරන්නේ. ඒ වගේම බන්සන් එකේ තාපය වැඩි වෙනවා නම් අපිට පොඩ්ඩක් ඒක පාලනය කරන්න පුළුවන්. පැත්තකට අරගෙන ඔයගොල්ලන්ට පේන ඇති බුබුලු දාලා උඩට එනවා. ඒ බුබුලු දාලා උඩට එන්නේ මොනවාද? අධික ලෙස තාපය වැඩි වෙනකොට එතනෝල් වාෂ්පීකරණයෙන් එළියට යන්න උත්සාහ කරනවා. ඒතරම ද්‍රාවක මට්ටම අඩු වෙනවා. මේ අඩුවීම පාලනය කරන්න අපිට සිද්ධ වෙනවා එතනෝල් සහ ජලය මිශ්‍ර කරපු ද්‍රාවණයකින් ස්වල්පයක් ප්‍රතික්‍රියා සිදුවෙන අවස්ථාවේදී හැමින් පද්ධතියට එකතු කරමින් මන්තනය කරන්න. උෂ්ණත්වමාන පාඨාංකය දිහා බලා ගන්න පුළුවන් ඔයගලට. ප්‍රමාණවත් උෂ්ණත්වයක් නැත්නම් නැවත බන්සන් එක ලං කරලා මේ විදිහට උෂ්ණත්වය සපයන්න පුළුවන්, තාපය සපයන්න පුළුවන්. තාපය අධික ලෙස වැඩි වෙනවා වගේ නම් පාලනය කරන්න පුළුවන් නැවත. මේ සඳහා අපිට හීටන් මැන්ටල් එකක් වගේ පාවිච්චි කරන්න තිබුණා නම් ගොඩක් සාර්ථකව කරන්න තිබුණා. හොඳයි. දරුවෙන එතකොට දැන් විනාඩි 15ක් 20ක් විතර මේ විදිහට හොඳින් මන්තනය කරනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පද්ධතියේ
දැන් සබන් හැදෙමින් පවතිනවා. ඉතින් මේ සබන් හැදුනට අමතරව තව ජලීය කලාපයකුත් තියෙනවා. සබන් ගොඩක් වෙලාට මේකේ පා වෙනවා. ඉතින් අපිට දැන් පුළුවන් මේ ප්‍රතික්‍රියාව සිදු වෙන එක නතර කරලා මේ සබන් ටික මේ ජලීය කලාපයෙන් වෙන් කරගන්න. හොඳයි. දැන් අපි ගාව තියෙනවා අපි සකස් කරගත්ත සැපෝනීකරණ ප්‍රතික්‍රියාවෙන් පසුව ලැබුණු ප්‍රතිඵල සහිත ද්‍රාවණය. මේ ප්‍රතිඵල සහිත ද්‍රාවණයට අපි එකතු කරනවා සන්තෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් නැත්නම් ලවණ ද්‍රාවණයකින් මිලිලිටර් 20ක් පමණ එකතු කරමු. හොඳයි. දැන් අපි ගාව තියෙනවා අපි ප්‍රතික්‍රියාවෙන් පස්සේ සකස් කරගත්ත සැපෝනීකරණ ප්‍රතික්‍රියාවේ අවසාන ප්‍රතිඵලය සබන් සහ ග්ලිසරින් සහිත කලාපය අපිට ලැබිලා තියෙනවා. මේකට අපි සම්තෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් මිලිලිටර් 25ක් පමණ දාමු. දැන් මේක ටික වෙලාවක් තියෙනකොට ඔයාලට පෙනෙයි සෝඩියම් ක්ලෝරයිඩ් නිසා අපි මද වේලාවක් තියලා බලමු. ඔයාලට පේන ඇති සෝඩියම් ක්ලෝරයිඩ් නිසා මේ සබන් සහිත මේ මිශ්‍රණේ ඝනත්වය වැඩි වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් ටික පහළට යනවා. මුලින් අපි දැක්ක මේ සුදු පාට සබන් මේ පද්ධතිය පුරාම විසිරලා තිබුණා. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු වතුර ටික පහළට ගිහින් තියෙනවා ඝනත්වය වැඩි නිසා. අර ඝනත්වයේ අඩු සබන් මේක උඩ පාවෙනවා. හැබැයි මේ සබන් මේ ලුණු වතුරේ වැඩිපුර දිය වෙන්නේ නැහැ. මේ දෙන්න කලාප දෙකක් විතර වෙන් වෙනවා. මේක ඇතුලේ පිරිසුදු වීගෙන යන ඔයගලට පේනවා ඇති. මේ ලවණ මිශ්‍ර ජලයේ සබන් හොඳින් දිය වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා මුහුදේ නාලා සබන් ගාලා සෝදන්න ගියාට හරි අමාරුයි හොද ගන්න. ඒ ලවණ නිසා තමයි සබන් වල පෙන ගතිය අඩුයි. එතකොට මේ ලවණය මිශ්‍ර ජලීය කලාපය තුළ සබන් අඩුවෙන් දිය වෙලා මේ දෙන්න කලාප දෙකක් විදිහට සබන් ඝනත්වය නිසා සෝඩියම් ක්ලෝරයිඩ් සහිත ජලීය කලාපය මතු පිට පාවෙන්න පටන් ගන්නවා. දැන් අපිට මේක පහසුවෙන් සබන් සහිත කලාපය පෙරලා වෙන් කරගන්න පුළුවන්. රයිට්. ඒ සඳහා අපි රැලි සහිත විදිහට පෙරහන් කඩදාසියක් නමලා රැලි සහිත විදිහට නැමුවම මොකද දන්නවා මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මේ විදිහට පුණේලයක් භාවිතා කරලා අපි විද්‍යාගාරයේ තියෙන උපකරණ වලින් මේ දෙන්න වෙන් කරගන්න උත්සාහ කරමු. සෙමෙන් පුණීලය භාවිතයෙන් රැලි සහිත පෙරහන් කඩදාසිය ආධාරයෙන් පෙරා සබන් සහ ජලීය කලාපය අපිට වෙන් කරගන්න පුළුවන්. හොඳයි. සුළු වෙලාවක් මේම පෙරෙන්න තියලා තිබ්බාට පස්සේ අපි අර ප්‍රතික්‍රියාවෙන් ලැබිච්ච ප්‍රතිඵල සහිත ද්‍රාවණයේ තිබුණු ග්ලිසරින් ඒ වගේම සබන් මිශ්‍රණය අපි සන්තෘප්ත ලවණ ද්‍රාවණයක් යොදාගෙන සබන් වැඩිපුර වෙන් කරගන්න පුළුවන් වන විදිහට ජලීය කලාපය පහළ ස්තර ලෙසත් සබන් ජලීය කලාපය මතු පිට පාවෙන ලෙසත් පද්ධතියේ යම්කිසි වෙනසක් නිර්මාණය කළා. ඒකෙන් පස්සේ අපිට ලැබිලා තියෙනවා පෙරුවට පස්සේ ඔයාලට පේනවා ඝනත්වයේ අඩු සබන් ටික මේ පුණීලය මත පෙරහන් කඩදාසිය තුල දක්නට ලැබෙනවා. තාමත් පෙරෙමින් පවතිනවා. එනිසා අපි මෙහෙම තියලා බලමු. ඔයාලට පේනවා ඇති සබන් සුදු පාට සබන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පල්ලෙහාට පෙරලා යන්නේ මොනවාද? මේ තමයි ග්ලිසරින්, ඒ වගේම අපි අර දාපු ලවණය සහිත ජලීය කලාපය මේ පහළ තියෙන බීකරයට වෙන් වෙනවා. මේ තමයි
ප්‍රතික්‍රියා කුටීරෙන් හැදුණු සබන් වෙන් කර ගැනීම. දැන් මේ විදිහට වෙන් කරගත්තට පස්සේ මේ සබන් වල තවදුරටත් අපි දාපු දේවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙලා තියෙන දේවල් අපිට සමහරක් දේවල් හිතකරයි සමහරක් දේවල් අහිතකරයි. හිතකර සංඝටකයක් විදිහට මේ සබන් නිෂ්පාදනයේදී සබන් තුල ඉතිරි වෙලා තියෙන ග්ලිසරින් අපිට හඳුන්වන්න පුළුවන්. එයා වටිනා කියන අතුරුඵලයක් සබන් තුල තිබීමෙන් සබන් වල ගුණාත්මක බව වැඩි වෙනවා. නමුත් සබන් තුල ග්ලිසරින් තියෙන නිසා සබන් කැටය නිෂ්පාදනයේදී ග්ලිසරින් පළදාව අඩු වෙලා අපිට ලැබෙන අමතර ආදායම අඩු වෙනවා. ඒ නිසා අපි සබන් කැටය තුල නැත්නම් මේ සබන් තුල තියෙන ග්ලිසරින් තවදුරටත් ඉවත් කිරීම සඳහා වෙනත් ලවණයක් නැත්නම් අලුත් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කරලා මේ සබන් සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සෝදනවා. එතකොට ග්ලිසරින් අපිට ඉවත් කරගන්න පුළුවන්. ග්ලිසරින් අඩු වෙච්ච මේ සබන් වල තවදුරටත් අපි භාවිතා කරපු ප්‍රතික්‍රියා නොකළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි වෙලා තියෙන්න පුළුවන්. අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. මේ ප්‍රබල භස්මය අපිට සමට සියුම් පටකවලට ඇස්වලට හානි කරයි. ඒ නිසා අපි මේ භස්මයේද මේ සබන් තුලින් ඉතිරි වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා ආරම්භයේදීත් අපි සෝඩියම් ක්ලෝරයිඩ් දැම්ම ප්‍රතික්‍රියා මාධ්‍යයේ ජලීය කලාපයේ සහ සබන් සහිත කලාපයේ පහසුවෙන් වෙන් කරගන්න. ඒ වගේම මේ සබන් වල ඉතිරි වෙලා තියෙන ග්ලිසරින් ඉවත් කිරීමට අපි සෝඩියම් ක්ලෝරයිඩ් නැවත දැම්මා. මේ සෝඩියම් ක්ලෝරයිඩ් නිසා සබන් වල පෙන සහිත ගතිය අඩු වෙනවා. සබන් ලවණයක් එක්ක මිශ්‍ර වුණාම පෙන එන්නේ නැහැ හරියට. එතකොට මේ සබන් වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්ද අපි ඉවත් කරන්න ඕන. අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවත් කරන්න කලින් සබන් වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ඉවත් කිරීම සඳහා සබන් ටික කේන්ද්‍ර අපසරණ පොම්පයකට දාලා කේන්ද්‍ර අපසරණය කරනවා. කේන්ද්‍ර අපසරණය කරාම සබන් වල තියෙන සබන් අණු අතර තියෙන ඝනත්වය වැඩි, සබන් අණු අතර ඉතිරි වෙලා රැඳිලා තියෙන ඝනත්වය වැඩි සෝඩියම් ක්ලෝරයිඩ් අණු සබන් වලින් අයින් වෙනවා, ඈත් වෙනවා. දැන් මේ ග්ලිසරින් ඉවත් කිරීමට සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සේදීම, ඒ වගේම දාපු සෝඩියම් ක්ලෝරයිඩ් ඉවත් කිරීමට කේන්ද්‍ර අපසරණය කිරීම, මේ කියන පියවර දෙකේදීම යම් කිසි ප්‍රමාණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ද ඉවත් වෙනවා. දැන් මේ අවස්ථාවේදී සබන් වල තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය ගොඩක් අඩුයි. දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කරලා ඉවත් කිරීමට සිට්‍රික් අම්ලය වැනි දුබල අම්ලයක් භාවිතා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කර ඉවත් කරනවා. මෙතනදී අපි සල්ෆියුරික් වැනි ප්‍රබල අම්ල පාවිච්චි කරන්නේ නැහැ. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ප්‍රබල භස්මයක් ඉවත් කරලා ප්‍රබල අම්ලයක් මේකට දාගත්තා වගේ සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඉතින් අපි එතනදී ප්‍රබල භස්මයක් උදාසීන කරගන්න අපිට ප්‍රමාණවත් සිට්‍රික් අම්ල ධාරිතාවයක් යොදා ගන්න ඕන. සිට්‍රික් අම්ලයේ අඩු ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්. අඩු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් මේ සබන් වල ඉතිරි වෙලා තියෙන අවස්ථාවකදී සිට්‍රික් අම්ලය එකතු කිරීම මගින්. එතකොට අපි තේරුම් ගන්න ඕන මුලින්ම අපි එකපාරටම මේ ලැබුණු සබන් සහිත කලාපයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවත් කිරීමට සිට්‍රික් අම්ලය එකතු කරන්න ගියොත් විශාල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙන නිසා සිට්‍රික් අම්ලයේ වැඩි ධාරිතාවයක් වැය වෙනවා. ඒකට යන වියදම වැඩි. අපි මොකද කරන්නේ? ක්‍රමවේදය සැලසුම් කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ග්ලිසරින් ටික අයින් කරනවා. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ටික අයින් කරනවා. අවසාන වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික උදාසීන කරලා ඉවත් කරනවා. ඒ විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික උදාසීන කර ඉවත් කරලා පස්සේ අපිට ලැබෙනවා දුබල අම්ල සබන්. මේ ලැබුණු දුබල අම්ල සබන් තවදුරටත් අපිට ජලය සහිත මේ දුබල අම්ල සබන් වල තියෙන මේ ද්‍රව ගතිය නැත්නම් ඝන ගතිය අඩු නිසා අපිට ඒ ජලය එහෙම ඉවත් කරලා අපිට පුළුවන් පිරවුම් ද්‍රව්‍ය, ආකලන ද්‍රව්‍ය, සුවඳකාරක, ඒ වගේම වර්ණක මේවට එකතු කරලා විවිධ ගුණාත්මක මට්ටම් වලින් වෙළඳ පොලේ පාරිභෝගිකයාගේ ආකර්ෂණය ඇතිවන පරිදි මේ සබන් වල ගුණාත්මක මට්ටම් වෙනස් කරලා වෙළඳ පොලට විවිධ විදිහට හැඩ ගන්වලා විවිධ ඇසුරුම් වල බහලුම් වල දාලා වෙළඳ පොළට නිකුත් කරන්න. මේ නිකුත් කරන ක්‍රියාවලියේදී අපි දන්නවා වෙළඳ පොලේ ඉන්න කිසි පාරිභෝගිකයෝ මේ සබන් ගැන දන්නේ නැහැ. එතකොට මේ සබන් වෙළඳ පොලේ හොඳින් අලවිවීම සඳහා අපිට මාකටිං කරන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ඔය මුදල් කියන නැත්නම් 5M සංකල්පය කතා කරනකොට මාකටිං ගැනත් එතනදී අපි අවධානය යොමු වෙන්න ඕන. ඇත්තටම කිව්වොත් 5M සංකල්පයට තව අලුත් සංකල්පයක් එකතු වුණා නම් හොඳයි මාකටිං කියලා. එතකොට අලෙවි ප්‍රවර්ධනය හොඳින් සිදු කරොත් තමයි අපි රසායනික කර්මාන්තයකින් නිෂ්පාදනය කරපු නිෂ්පාදන ඵලයක් වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් සහිතව පාරිභෝගිකයේ හිත දිනාගෙන අපිට හොඳ ආදායමක් ලැබෙන පරිදි වෙළඳ පොලේ අලෙවි කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. දැන් අපි මේ කියපු සංක්ෂිප්ත කතාව. දැන් අපි විද්‍යාගාරයේදී සබන් සාම්පල් එකක් හදලා තිනවා. මේ හදපු සබන් අපිට මේ විදිහට මරන්
ගාන්න එච්චර හොඳ තත්ත්වයක නෑ. මොකද මම කිව්වා මේ හදපු සබන් සාම්පල් එක ඇතුලේ තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඉතිරි වෙලා තියෙනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉවත් කරන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අමතරව මේකේ ග්ලිසරින් තියෙනවා. ග්ලිසරින් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ග්ලිසරින් කියන්නේ වටිනා කියන අතුරු ඵලයක්. දැන් ග්ලිසරින් ගෙන් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මෙන්න මේ ජලීය කලාපේ. මේ ජලීය කලාපේ පිරිසුදු කරාම මේකේ අපි දාපු ලවණය තියෙනවා. ඊට අමතරව ග්ලිසරින් තියෙනවා. මේ ග්ලිසරින් ටික අපිට පිරිසුදු කරලා අරගත්තාම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඒ වගේම අපි මේ දවස්වල වැඩිපුර පාවිච්චි කරන විස බීජනාශක දියරවල මේ ග්ලිසරින් දක්නට ලැබෙනවා. ඔබේ හෑන්ඩ් සැනිටයිසර් කුප්පිය අරගෙන පිටිපස්සේ බලන්න ග්ලිසරිනුත් මේකේ දක්නට ලැබෙනවා. ඉතින් මේ වගේ වෙනත් නිෂ්පාදන ගණනාවකට මෙන්න මේ ඉවතලන ද්‍රාවණය අපිට පිරිසිදු කරලා භාවිතා කරන්න පුළුවන්. මේක පිරිසිදු කරනකොට මේක ඇතුලේ තියෙන අපි දාපු ලවණය, මේ ලවණය කියන්නේ ලුණු දියකලා අපි හදාගත්තේ ලුණු සඳහා අපි වේදම් කරලා තියෙනවා. ඒක වීසි කරන්න හොඳ නැහැ. වීසි කරොත් පරිසරයට ගියොත්, ජලයට ගියොත්, ජලයේ ලවණතාවය, පස්සේ ලවණතාවය වැඩි වෙනවා. ඒ වගේ පාරිසරික ගැටලුත් ඇති වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ ජලීය කලාපය පිරිසිදු කරලා අරගෙන ලවණය වෙනම නැවත මේ නිෂ්පාදන ක්‍රියාවලට යොදා ගන්නවා. ඒ වගේම මෙයාගේ තියෙන ග්ලිසරින් ටික අපි වෙනත් නිෂ්පාදන සඳහා වෙළඳ පොලේ අලෙවි කරන්න හෝ අපේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළම වෙන නිෂ්පාදන වලට යොදා ගන්න හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් මේ තමයි සබන් සාම්පලයක්, සබන් නියතියක් පාසල් විද්‍යාගාරය තුළ සකස් කරගන්න පුළුවන් සරල ක්‍රමවේදය. ඉතින් මේකදී අපි අනුගමනය කරපු යම් ක්‍රියාමාර්ගවලදී ඔයගොල්ලන්ට පේන්නේ නැති සබන් ටික වෙන් කරගන්න අපිට පහසු වුණා. සබන් නිෂ්පාදන ක්‍රියාවලියේ යම්කිසි දෝෂයක් ඇති වෙනවා. ඒක අවම කර ගැනීමට අපි යම් ක්‍රියාමාර්ග ගත්තා. ඒව ගැන යම්කිසි අවබෝධයක් ඔබට ලබා ගන්න ඇති. සමහර විට අපි විද්‍යාගාරයේ තියෙන මේ උපකරණ සියල්ල අපිට ගෙදර දොරේ නැති වෙන්න පුළුවන්. අපිට ගෙදර සාමාන්‍යයෙන් දොදොල් හැඳි ගන්න තාච්චියයි දොදොල් හැන්දයි පාවිච්චි කරලා සබන් හදන්න පුළුවන් ළමයෙකුට හිතනවා නම්. ඒ නිසා මතක තියාගන්න තාක්ෂණ වේද්‍ය හදාරන ශිෂ්‍යයෙකුට විද්‍යාගාරය තුළ තියෙන මේ සියලු උපකරණ සබන් හදන්න ඔබේ නිවසේ තිබිය යුතු නැහැ. එයා තේරුම් ගන්න ඕන මේ කරන ක්‍රියාවලිය තේරුම් ගත්තට පස්සේ ඔහුට ගැළපෙන විදිහකට ගෙදර තියෙන හැඳි ගෑරප්පු හරි කමන්නේ පාවිච්චි කරලා ගෙදර තියෙන වළම් පිඟන් හරි කමන්නේ පාවිච්චි කරලා නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් සරලව මට කියන්න තියෙන දේ තමයි සබන් කියන එක අපිට හදන්න පොල් තෙලුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙලද පොලේ මිලදී ගන්න පුළුවන්. අරගෙන දිය කරලා මේ විදිහටම පොල් තෙල් දාලා අපිට දොදොල් හැඳි ගන්නවා වගේ දොදොල් තාච්චියක් පාවිච්චි කරලා මහා පරිමාණයෙන් සබන් හදන්න පුළුවන්. එහෙම සබන් හැදුවමත් අද මේ ආව වගේම ඔබට එනවා ලොකු සබන් කුට්ටියක් සහ ජලීය කලාපයක්. අපිට පුළුවන් මොකක් හරි ක්‍රමයකට ලොකු රෙද්දක් හරි නැත්නම් මොනයම් හෝ ක්‍රමවේදයකට මේක පෙරන්න. එතකොට ඒ සබන් ටික මෙන්න මේ පෙරහන් කඩදාසි එකතු වුණා වගේ එකතු වෙනවා. හැබැයි ඒ සබන් අපි දන්නවා අපිට එකපාර ගන්න හොඳ නැහැ. නමුත් ඒ සබන්ද වෙළඳ පොලේ විකිරන ඕගොල්ලෝ දැකලා තියෙනවා. වෙළඳ පොලේ තියෙන සමහර සබන් අපි ගන්නකොට අපි අත් ඇවිලෙනවා, මේ හැම ගැලවෙනවා, ඇස් දනවා. ඇයි මේ සබන් කැටේ ලාභයට තිබුණා අඩුවට තිබුණා? ඇයි හේතුව? ඒ සබන් නිෂ්පාදන ක්‍රියාවලියේ අර පිරිසුදු කිරීමේ පියවරවල වලට මේ සබන් නිෂ්පාදකයා වියදම් කරලා නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතිරි වෙලා තිබුණු සබන් ඒ විදිහටම වේලලා වෙළඳ පොළට නිකුත් කරලා. මේ නිකුත් කරපු සබන් කැටේ මිල අඩු හින්දා අපි අරන් එනවා. එතකොට ඒ සබන් වලින් අපිට යම් බලපෑම් තියෙනවා. ඉතින් වෙළඳ පොලේ ගුණාත්මක බවින් වැඩි සබන් කැටයක් නිෂ්පාදනය කරනකොට යම් කිසි මුදලක් ඒ සඳහා වැය වෙන නිසා වෙළඳ පොලේ මිලිනුත් ඒ සබන් කැටේ ටිකක් වැඩි. ඉතින් ඒ විදිහට වෙළඳ පොලට ගියාම ඔයගොල්ලෝ සුපර් මාකට් එකකට ගියාම සබන් නිෂ්පාදකයෝ විවිධ නිෂ්පාදකයන්ගේ විවිධ මිල ගණන් වල සබන් දකින්න ලැබෙනවා. රෙදි සෝදන සබන්, ඇඟ ගලවන සබන්, බේබි සබන් එක ඒවා දකින්න ලැබෙනවා. හැබැයි මේ සබන් ගත්තාම සමහර සබන් මිලෙන් ගොඩාක් අඩුයි. ලොකු සබන් කැටයක් තියෙනවා. අපි හිතනවා මිල ගොඩාක් අඩුයිනේ අපිට හොඳ සබන් කැටයක් අරන් යන්න ඕන කියලා. නමුත් මතක තියාගන්න ඒ නිෂ්පාදකයා මිල අඩු කරලා දෙන්නේ කොහමද? අමුද්‍රව්‍ය ලාභයට අරගෙනවා කියන ක්‍රම නෙමෙයි. මේ නිෂ්පාදන කරලා ලොකු වියදමක් දරුවේ නැති වෙන්න පුළුවන්. එයා gedara doreදී නැත්තම් ග්‍රාමීයව තාක්ෂණය අඩුවෙන් භාවිත කරලා නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. නමුත් ඒ සබන් වලට අවශ්‍ය අර ගුණාත්මක බව වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් එතනදී එයාට මුදලක් ඉතිරි වෙනවා. ඒක නිසා එයාට වෙළඳ පොලේ ලාභයට මේ සබන් කැටය විකුණන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ලාභ බඩුවේ හිලක් තියෙනවා. ඒ වගේ තමයි සබන් කැටේ අපිට හානි කර වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් මේ තමයි සබන් නිෂ්පාදනය. අපි යමු සබන් නිෂ්පාදනයේ සරල ගැලීම් සටහනකට. ඊට පස්සේ කරන්න පුළුවන් මේ සබන් කාර්මිකව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරලා වෙළඳ පොළට දාන්න කලින් කොහොමද මේ සබන් අවසාන නිෂ්පාදන ඵලයක් බවට පත් වෙන්නේ කියලා යම් අවබෝධයක් ලබා ගන්න. හොඳයි. අපි දැන් විද්‍යාගාරය තුල සබන් නියතියක් සකස් කරගත්තා. ඒ ලැබුණු සබන් නියතිය අපිට මෙන්න මේ විදිහට දකින්න ලැබෙනවා. මේ තියෙන සබන් ටික අපිට ලැබුණු ආකාරය පිළිබඳව පොඩ්ඩක් කතා කරොත් ශාක තෙල් සහ කෝස්ටික් සෝඩා එකතු කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. සැපෝනිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ ලැබුණු මිශ්‍රණයට අපි සෝඩියම් ක්ලෝරයිඩ් භාවිතා කරා. අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මම ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? ඔයගොල්ලෝ දැක්කා. ජලීය කලාපය සහ සබන් වෙන් කිරීම පහසු වුණා. අර ජලීය කලාපය පහළට ගිහිල්ලා ඝනත්වය වැඩි වෙලා සබන් ටික උඩ පා වුණා. ඒ වගේම සබන් පළදාවත් වැඩි වෙලා ළමයි හේතුව අර ජලීය කලාපය තුල යම්කිසි සබන් ප්‍රමාණයක් තිබුණා නම් ඒවා ඔක්කොම සබන් සහිත කලාපයේ වැඩිපුර මිශ්‍ර වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් නිසා.
ඊට පස්සේ අපිට ලැබුණා මේ විදිහට වෙන් කරාට පස්සේ පිරිපහදු නොකළ තෙත් සබන් ග්ලිසරින් ද මේකේ තියෙනවා. ඊට අමතරව මේකේ තව දේවල් තියෙනවා. සබන් සහිත කලාපය කියලා අපි කියමු මේකට. ඒ වගේම ජලීය කලාපය. ජලීය කලාපය කියලා කියන්නේ අපිට අර ලැබිච්ච යටින් තිබුණු බීකරේ එකතු වෙලා තිබිච්ච ග්ලිසරින් සහ සෝඩියම් ක්ලෝරයිඩ් වැඩිපුර තියෙන ඒ මිශ්‍රණය. මේ ජලීය කලාපය පිරිසුදු කරලා අපිට ග්ලිසරින් ටික ගන්න පුළුවන් වෙනත් නිෂ්පාදන වලට. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් ටික නැවත නැවත කර්මාන්තය සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ ලැබුණු පිරිපහදු නොකළ තෙත් සබන් මේ සබන් ටික ගත්තාම මේකේ මොනවද තියෙන්නේ කියලා හිතන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ සබන් කොච්චර පිරිසුදු කළ යුතුද කියලා. එකක් තමයි අපි නිෂ්පාදනයේදී ලැබුණු අතුරුඵලය ප්‍රධාන අතුරුඵලය වටිනා කියන ද්‍රව්‍යයක් ග්ලිසරින් මේකේ යම් ප්‍රමාණයක් දිය වෙලා තියෙනවා. ඒ වගේම ජලය තියෙනවා මේකේ. ඊට අමතරව මේකේ අපි අර සබන් සහ ජලීය කලාපය වෙන් කරන්න දාපු සෝඩියම් ක්ලෝරයිඩ්ද මේ සබන් වල මිශ්‍ර වෙලා තියෙනවා. ඊට අමතරව අපි දාපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා නොකළ ප්‍රමාණයක් ඉතිරි වුණා නම් ඒකත් මේ සබන් සහිත කලාපයේ යම් ප්‍රමාණයක් මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පිරිපහදු නොකළ තෙත් සබන් අපිට ඕන වෙලඳ පොඩි නිකුත් කරන්න පුළුවන් වේලලා. හැබැයි මිලෙන් අඩුයි. හැබැයි ගුණාත්මක බවිනුත් අඩුයි. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ඇවිලෙනවා නැත්තම් දනවා ඇස් දනවා සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා පෙනෙන්නෙත් නෑ හොඳට. ඒ නිසා ඉතින් අපි මොකද කරන්නේ මෙන්න මේ පිරිපහදු නොකළ තෙත් සබන් කලාපය මෙන්න මේ කලාපය මේ අතේ තියෙන සබන් සහිත කලාපය අපි තවදුරටත් පිරිසුදු කරනවා. කොහොමද පිරිසුදු කරන්නේ? අපි මේකට දානවා ලවණ ද්‍රාවණය. මේ ලවණ ද්‍රාවණය අලුතින් ගන්නකොට අපිට ඕනනම් පුළුවන් අලුතින්ම ලවණ ද්‍රාවණයක් හදාගන්න. එහෙම නැත්නම් අපි අර කලින් ජලීය කලාපය පිරිසුදු කරාම ලැබිච්ච සෝඩියම් ක්ලෝරයිඩ් මේකට එකතු කරලා අඩුපාඩු දාලා ඕනනම් ලවණය සකස් කරගන්න පුළුවන්. ඒතකොට ලවණය සඳහන් වියදම අඩු වෙනවා. ඒ විදිහට ලැබුණු ලවණය මේකට දැම්මාට පස්සේ දැන් අපිට මොකද වෙන්නේ? මේ ලවණය මිශ්‍ර කරලා නැවත පෙරා ගත්තම අපිට ඒ ලවණය මිශ්‍ර කරපු මේ තෙත් සබන් වලින් ග්ලිසරින් සහ ලවණය සහිත කලාපයක් වෙනම වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම ග්ලිසරින් අඩු කරපු නැත්නම් ග්ලිසරින් ඉවත් කළ කියලා අපි කියමු. තෙත් සබන් අපිට වෙනම භාජනයකට වෙනම පද්ධතියකට එකතු කරගන්න පුළුවන්. ඒ ලැබෙන සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තවදුරටත් තියෙන ග්ලිසරින් ඉවත් කරපු මේ සබන් සහිත කලාපය අපි කේන්ද්‍රාපසරණය කරනවා. කේන්ද්‍රාපසරණය කරාම මේ සබන් වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්ද අයින් වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ටික අපි වීසි කරන්නේ නැහැ. ඒක නැවත ගන්නවා. මොකටද? අර විටින් විට අපිට සෝඩියම් ක්ලෝරයිඩ් සමහර අවස්ථාවල මෙන්න මේ ආරම්භක ද්‍රාවණේ සබන් සහිත කලාපය සහ ජලීය කලාපය වෙන් කර ගැනීමේ පහසුව සඳහා අවශ්‍ය වෙනවා. සමහරක් විට ජලීය කලාපයෙන් ඉවත් කරපු සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක භාවිතා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් දාලා මේ තියෙන පිරිපහදු නොකළ තෙත් සබන් සහිත කලාපයේ තියෙන සෝඩියම් ග්ලිසරෝල් ඉවත් කිරීමට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍ර අපසරණය කරාට පස්සේ මේ ලැබෙන සෝඩියම් ක්ලෝරයිඩ් ටික අපිට විවිධ අවස්ථාවන් වලදී මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් සඳහා නැවත නැවත යන වියදම අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේන ඇති ග්ලිසරින් සහ සෝඩියම් ක්ලෝරයිඩ් සහිත නැවත ජලීය ද්‍රාවණයක් එළියට එනවා. මේකත් අපි පිරිසුදු කරලා ග්ලිසරින් ටිකත් සෝඩියම් ක්ලෝරයිඩ් ටිකත් නැවත භාවිතයට ලබා ගන්න පුළුවන්. ඊළඟට කේන්ද්‍ර අපසරණය කරපු සබන් තුල මොනවද තියෙන්නේ? දැන් අපි මොකද කරේ? අපි එකක් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ ලැබුණු සබන් සහිත කුටීරය ඇතුළට සෝඩියම් ක්ලෝරයිඩ් දාලා ජලීය කලාපයත් සබන් සහිත කලාපයත් පහසුවෙන් වෙන් කරගත්තා. ඊට පස්සේ මේ සබන් සහිත කලාපයේ තිබිච්ච ග්ලිසරින් ටික ඉවත් කිරීමට නැත්නම් අඩු කිරීමට ඉවත් කරන්නේ මේක අපද්‍රව්‍යයක් හින්දා නෙමෙයි. මේ සබන් වල ග්ලිසරින් තියෙන එක හොඳයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ. නමුත් ග්ලිසරින් සබන් වල ඉතිරි වුණාම ග්ලිසරින් පළදාව අඩු වෙනවා. ග්ලිසරින් අපිට වෙනත් නිෂ්පාදන වලට බහුලව යොදා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේකේ තියෙන ග්ලිසරින් තවදුරටත් ඉවත් කරලා ග්ලිසරින් සහිත ඒ පද්ධතියට එකතු කර ගන්නවා. එතකොට මේ ග්ලිසරින් ටික ඉවත් කරන සෝඩියම් ක්ලෝරයිඩ් නැවත අපි යොදා ගන්නවා. නැවත අලුත් ලවණ ද්‍රාවණයක් භාවිතා කරලා සේදුවම ග්ලිසරින් ඉවත් වෙනවා. දැන් ග්ලිසරින් ඉවත් කළ නමුත් සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තවදුරටත් ඉතිරි වී ඇති සබන් සහිත කලාපයක් අපිට ලැබෙනවා. දැන් මොකද කරන්නේ? අපි කේන්ද්‍ර අපසරණය කරනවා. කේන්ද්‍ර අපසරණය කරාම අපිට ලවණය ඉවත් වෙනවා. මේ සබන් අණු අතර ඉතිරි වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ්. මේක පෙරුවට පස්සේ මේ සබන් අණු අතර තවදුරටත් ඉතිරි වෙලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් කේන්ද්‍ර අපසරණයේදී ඉවත් වෙනවා. කේන්ද්‍ර අපසරණයේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉවත් කරාම දැන් මෙතනදී අපිට ලැබෙනවා නැවත තෙත් සබන්. දැන් කල්පනා කරන්න මෙතනදී ඕනනම් වෙළඳපොළට සබන් දාන්න තිබුණා අපිට. විකුණන්න තිබුණා. මෙතනදී සබන් ඕනනම් විකුණන්න තිබුණා. මෙතනදී සබන් විකුණන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි එතකොට තවදුරටත් පහළට අපි විසින් කරන ක්‍රියාදාමයන් එකිනෙක අඩු කරලා තියෙනවා. එතකොට ගුණාත්මක බව එකිනෙක ඊට අනුරූපව වෙනස් වෙනවා. මෙතනදී ගත්තාම පේනෙන්නෙත් නැහැ, ඇවිලෙනවා ඒ සබන් ගන්නකොට. මෙතනදී ගත්තාම පේනෙන්නෙත් නැහැ, ඇවිලෙනවා. මොකද දෙකේම තාමත් සෝඩියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ සබන් විලෙන්ද පොළට දැම්මොත්
මේ අවස්ථාවේදී පෙන ගතිය එනවා. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් අඩු කරලා තියෙන කේන්ද්‍ර අපසරණය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තවදුරටත් තියෙන නිසා පොඩි ඇවිලෙන ගතියක් නැත්නම් අත්වල සියුම් පටක වලට ඇස්වල සියුම් පටක වලට හානි කරන බවක් මෙතනදිත් තාම සබන් වල තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ සබන් අපි උදාසීන කරනවා. සබන් උදාසීන කිරීමට හොඳම අවස්ථාව තමයි මෙන්න මේ අවසාන පියවර. හේතුව මේ උඩ පියවරවලදීත් අපිට ඕනනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අයින් කරලා සෝඩියම් ක්ලෝරයිඩ් අයින් කරන්න තිබුණා. එවැනි අවස්ථාවකට ගියොත් වැඩි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයක් සබන් තුළ තියෙන නිසා වැඩි සිට්‍රික් අම්ල ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීන කිරීමට අවසාන පියවරවලදී මෙන්න මේ තෙත් සබන් වලට සිට්‍රික් අම්ලය යම්කිසි ප්‍රමාණයක් ප්‍රමාණවත් ප්‍රමාණයක් එකතු කරනවා. ඊට පස්සේ උදාසීන කරාට පස්සේ ලැබෙනවා උදාසීන කළ දුබල අම්ල සබන්. දැන් මේ උදාසීන කළ සබන් ගත්තාම දැන් මේ සබන් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉතා අඩුයි. ග්ලිසරින් ඉතා අඩුයි. සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා අඩුයි. දැන් මේ සබන් හොඳ සබන්. හොඳ සබන් ටිකක්. හැබැයි මේ සබන් මේ විදිහටම අපිට වෙළඳ පොළට නිකුත් කරොත් අපිට ලොකු අවාසියක් තියෙනවා. මොකද අපි හදාගත්ත මේ සබන් විශාල ප්‍රමාණයක් වෙළඳ පොලේ අපිට පාරිභෝගිකයා භාවිතා කරනකොට පරිසරයටත් ලොකු හානියක් වෙනවා. එක පැත්තකින් අපිට ආර්ථික වශයෙන් අවාසි. ඒ නිසා අපි හැම වෙලාවෙම වාණිජමය නිෂ්පාදනයක් නිපදෙව්වට පස්සේ ඒකට පිරවුම් ද්‍රව්‍ය එකතු කරනවා. ආකලන ද්‍රව්‍ය එකතු කරනවා. එකතු කරලා මේවායේ අමුද්‍රව්‍ය ඉතිරි කරගෙන පරිමාව නිෂ්පාදිත ධාරිතාවයේ ඒ අවශ්‍ය ප්‍රමාණ වලින් පවත්ව ගන්න උත්සාහ කරනවා. ඒ විදිහට උදාසීන කළ දුබල අම්ල තෙත් සබන් ගත්තාම මෙයා අපි අඩු පීඩන තත්ත්වයට වියලීමෙන් වියලි සබන් ලබා ගන්න පුළුවන්. මේ ලැබෙන වියලි සබන් වලට අපි ආකලන ද්‍රව්‍ය කියලා අදහස් කරන්නේ මොනවද? වර්ණක, සුවඳකාරක වගේ දේවල් ඒවා ඉතා සුළු ප්‍රමාණ වලින් එකතු කරන්නේ. ඒ වගේම පිරවුම් ද්‍රව්‍ය විදිහට සබන් වල පරිමාව ඒ කියන්නේ මෙහෙම දැන් සබන් කැටයක් ගත්තාම අපි ගන්න ඔය සබන් කැටේ 100%ක්ම මෙන්න මේ කියන සබන් නෑ. සබන් කැටයක සබන් තියෙන්නේ සාමාන්‍යයෙන් ඇඟ ගල්වන සබන් කැටයක සබන් තියෙන්නේ 76ක් විතර. ඉතිරි 24%ම පිරවුම් ද්‍රව්‍ය සහ ආකලන ද්‍රව්‍ය. එතකොට ඒ 24% නොත් පිරවුම් ද්‍රව්‍ය 20%ක් විතර තියෙනවා. ආකලන ද්‍රව්‍ය 4%ක් විතර තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි රෙදි සෝදන සබන් කැටයක් ගත්තොත් මෙන්න මේ සබන් 100%ක් ඒකේ නෑ. ඒකේ තියෙන සබන් 56ක් විතර. එතකොට ආකලන ද්‍රව්‍ය 4%-5ක් විතර තියෙනවා. 6ක් විතර තියෙනවා. පිරවුම් ද්‍රව්‍ය 35ක් විතර තියෙනවා. වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට සබන් වලට සාපේක්ෂව පිරවුම් ද්‍රව්‍ය දෙවෙනියට ඊළඟට අඩුවෙන්ම තියෙන ආකලන ද්‍රව්‍ය විතර සබන් කැටයක් ගත්තාම ඒ විදිහට ගත්තම වියලි සබන් වලට අපි පිරවුම් කාරක විදිහට සිහින් ලෙස කුඩු කළ වැලි භාවිතා කරන්න පුළුවන්. සෝඩියම් සිලිකේට්, සෝඩියම් කාබනේට්, කියොලින් මැටි වගේ දේවල් යොදා ගන්න පුළුවන් පිරවුම් කාරක විදිහට. ඒ වගේම ආකලන ද්‍රව්‍ය විදිහට වර්ණක සහ සුවඳ කාරක උදාහරණයකට දැන් අර කියන්නේ විවිධ වර්ණක ටීවී එකේ ඇඩ් එකක් බලවම පේනවා එක එක සාරය අඩංගු සබන් කියලා. කියන්නේ රෝසමල් සාරය අඩංගු සබන්. රෝසමල් දාපු බාත් ටබ් එක නාන නිලියක් පෙන්නලා හොඳට මාකටිං කරපු සබන් වෙළඳ පොලේ විකුණන දාලා තියෙනවා අපි දැකලා තියෙනවා. සමහර සබන් කැට වලට පළතුරු කෑලි හිමත් වැටෙනවා පෙන්නවා ටීවී එකේ ඇඩ් එකක් යනකොට. ඒතකොට ඒව දිහා බැලුවම තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද? ඒ තමයි මාකටිං. වාණිජ්‍යමය නිෂ්පාදනය කරාට පස්සේ ඒක නිකන් වෙළඳ පොළ දැම්ම කියලා මිනිස්සු ගන්නෑ. ඒක මාකට් කරන්න ඕනේ. ඒ සඳහා තමයි අර මාකටිං කියලා තව M එකක් තිබ්බනම් හොඳයි කියලා මම කිව්වේ. ඉතින් මේ විදිහට ආකලන ද්‍රව්‍ය පිරවුම් කාරක එකතු කරාම අපිට ලැබෙනවා නිමි සබන්. දැන් විවිධ විදිහට හැඩ ගන්නවල හොඳ ආවරණයක් දාලා ආකර්ෂණීය විදිහට වෙළඳ පොළට දාලා හොඳට වෙළඳ පොලේ වලවි ප්‍රවර්ධනය කරාම හොඳ ආදායමක් ලබන සබන් නිෂ්පාදන ක්‍රියාවක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි කල්පනා කරන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් මේ සබන් අපි වෙළඳ පොලෙන් අරන් ආවම ඒ ලැබුණු සබන් කැටයක මේ කියන විදිහට සබන් 100%ක් නැහැ. දැන් මාර ප්‍රශ්නේ. අපි සබන් කියලා ගාලා තියෙන්නේ මොනවාද කියලා ප්‍රශ්නයක් අපිට එනවා. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ තියෙන සබන් කැටයක තියෙන සබන් ප්‍රමාණය මැනීම සඳහා මිනුම් දණ්ඩක් තියෙනවා. අපි ඒකට කියනවා TFM අගය කියලා. TFM අගය. Total Fatty Matter. සබන් ප්‍රමාණයක සබන් කැටයක තියෙන සබන් ප්‍රමාණය තමයි මේකෙන් කියවෙන්නේ. දැන් ඔය සමහර වෙළඳ දැන්වීම් වල සබන් කැටයක TFM අගය අපේ සබන් කැටේ TFM අගය 180යි කියනවා. සමහර කෙනා අපේ සබන් කැටේ TFM අගේ 178යි. ඒගොල්ලෝ මේක මාකට් කරනවා. ඇයි ඒ මාකට් කරන්නේ? සබන් අපේ කැටේ වැඩි. උඹලා ඔය ගාන ගොඩක් සබන් කැටවල තියෙන 165ක් විතර සබන්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අපි බලාපොරොත්තු වෙන්නේ සබන් නම් සබන් වලින් නම් අපේ ශරීරේ කුණු ඉවත් වෙන්නේ ඒ කුණු ඉවත් වීමට දායක වෙන සබන් මේකේ තියෙන අඩුවෙන් වෙන වෙන දේවල් තමයි වැඩිපුර තියෙන්නේ. ඒතර මේ නිෂ්පාදක මොකද කරලා තියෙන්නේ? අපි අර අමාරුවෙන් වියදම් කරලා හදාගත්තු මෙන්න මේ සබන් ඉතිරි කරගෙන ලාභෙට තියෙන පිරවුම් කාරක දාලා තව වැඩි සබන් ප්‍රමාණයක් හදලා
ඒ කියන්නේ අපි සබන් කැටයක් ගත්තාම මෙන්න මෙච්චර අපි ගාව සබන් තියෙනවා. අපි මේකට පිරවුම් ද්‍රව්‍ය දැම්මම අපේ සබන් හදන්න පුළුවන් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙන්න මේ වගේ ප්‍රමාණයක් බවටපත් වෙනවා. ඒතර මේකෙන් හදන්න පුළුවන් සබන් කැට 4යි නම් මේකෙන් හදන්න පුළුවන් සබන් කැට කීයක්ද? 6ක්. එතකොට පිරවුම් ද්‍රව්‍ය දැම්මම අපිට වැඩි සබන් කැට ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. එතකොට ඒ පිරවුම් ද්‍රව්‍ය තෝරනකොට අපි සැලකිලිමත් කරුණු තියෙනවා සාමාන්‍යයෙන්. ඒව ගැනත් ඔයගොල්ලන්ට කතා කරනවා බහුවයක පාඩමේදී. ඒ වගේම ආකලන ද්‍රව්‍ය තෝරනකොට සැලකිලිමත් කරුණු තියෙනවා. ඒවා අපි බහුවයක පාඩමේදී කතා කරනවා. ඒ නිසා මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. දැන් සබන් කැටයක තියෙන සබන් ප්‍රමාණය TFM අගෙන් අදහස් වෙනවා. සරලව කිව්වොත් සබන් කැටයක තියෙන සබන් ප්‍රමාණය මනින මිනුම් දණ්ඩ තමයි මෙන්න මේ TFM අගය කියලා කියන්නේ. එතකොට අපි කිව්වොත් සබන් කැටයක තියෙන මේදාම්ලයේ ලවණ ප්‍රමාණය TFM අගය ලෙස අපි හඳුන්වනවා. එහෙම නැත්නම් සබන් කැටයක තියෙන මේදාම්ලයේ ලවණ ප්‍රතිශතය TFM අගය ලෙස අපි හඳුන්වනවා. ගොඩක් වෙලාවට මේක ප්‍රතිශතයක් විදිහට තමයි අපිට ලබා දෙන්නේ. හොඳයි. එහෙනම් සබන් නිෂ්පාදන ක්‍රියාවලියේ වෙළඳපොළ දක්වාම මේ සබන් කොහොමද හදන්නේ කියන එක ගැන ඔයගලන්ට සංක්ෂිප්ත විස්තරයක් මම කළා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු. සබන් සහ අපේ තවත් වෙළඳපොළේ භාවිත කරන අපේ පිරිසිදු කිරීම කටයුතු සඳහා ශාලක නැත්නම් අපි කියනවා ඩිටර්ජන්ට්ස්. මෙන්න මේ සබන් සහ ඩිටර්ජන්ට්ස් වල තියෙන වෙනස්කම් මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. හොඳයි. දැන් අපි සබන් ගැන කතා කරා. සබන් වලට අමතරව අපි මේ සේදුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ශාලක. ශාලක කොහොම අපිට ගොඩක් වෙලාවට ඔළුවට මතක් වෙන්නේ වෙළඳ පොළේ අපිට කුඩු විදිහට තියෙනවා. ඒතර මේ ශාලකවල සබන් එක්ක බැලුවාම පැහැදිලි වෙනසක් අපිට තියෙනවා. ශාලකයක් කිව්වාම සබන් අණුවක් තමයි මේ තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන්නේ හයිඩ්‍රෝකාබන් දාමය. මේ තමයි අර ජලකාමී හිස. එතකොට මෙතන මේ තියෙන්නේ මේ දාම්ලයක සෝඩියම් ලවණය. මේ තියෙන සබන් අණුව. ශාලක අණුවක විශේෂත්වය මෙන්න මේ ජලකාමී හිසේ කාබන් ද්විත්ව බන්ධන O මෙන්න මෙතන බලන්න හොඳට මේ රවුන්ඩ් කරලා තියෙන තැන මෙතන තියෙනවා සල්ෆේට් කාණ්ඩයක් මේ SO4- විශේෂත්වය මොකද්ද? සල්ෆේට් කාණ්ඩයක් දක්නට ලැබෙනවා. සබන් අණුවක ස්වරූපයමයි තියෙන්නේ. මේ තියෙන කොටසට අපි කියන්නේ ජලබීතික වලිගය. මේ කොටසට අපි කියනවා ජලකාමී හිස කියලා. මෙන්න මේ ජලකාමී හිසේ සබන් අණුවක ජලකාමී හිසේ සල්ෆේට් කාණ්ඩයක් අන්තර්ගතයි. සල්ෆේට් කාණ්ඩයක් අන්තර්ගතයි. මෙන්න මේ සල්ෆේට් කාණ්ඩයක් අන්තර්ගත වීම තමයි ශාලක සහ සබන් වල තියෙන වෙනස. මේක විභාගයට අහලා තියෙනවා මීට කලින්. ඒ නිසා හොඳ අවධානයෙන් බලන්න. එක පැත්තකින් මේ අණුව දැක්කම මේ තියෙන්නේ සබන් අණුවක්. මේ තියෙන්නේ සෝඩියම් ලවණය. මේ දාම්ලයක සෝඩියම් ලවණය. ලෙස අඳුන ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම තමයි ශාලකයක් දැක්කාම මේ දෙන්න දිහා බැලුවම මෙයා සබන් මෙයා ශාලක. කොහොමද ශාලක අඳුනගත්තේ? සල්ෆේට් කන SO4 S 1 2 3 4 SO4- right සල්ෆේට් කාණ්ඩයක් අන්තර්ගතයි. විභාගෙට එක අවුරුද්දක අහලා තිබුණ රචනා පේපර් එකේ සබන් සහ ශාලක අතර තියෙන මේ ව්‍යුහමය වෙනස්කම. මොකද්ද ව්‍යුහමය වෙනස්කම? ඒ තමයි සබන් කියන එකනා මේ දාම්ලයක සෝඩියම් ලවණය එයාගේ ජලකාමී හිසේ සල්ෆේට් කාණ්ඩයක් අන්තර්ගත වී විට ලැබෙන්නේ මොකද්ද? ශාලක අණුවක්. ඒතර සබන් සහ ශාලක අතර වෙනස සබන් අණුවක ජලකාමී හිසේ සල්ෆේට් කාණ්ඩයක් අඩංගු වූ අණුව තමයි ශාලක කියලා කියන්නේ. මේ ශාලක ගත්තම පරිසරයට හිතකර විදිහට සුද්ධජීවීන් හමුවේ පහසුවෙන් වියෝජනය වන ශාලක අපිට හමු වෙනවා. ඒ වගේම සුද්ධජීවීන් හමුවේ පහසුවෙන් වියෝජනය නොවන ශාලක අපිට හම්බ වෙනවා. එතකොට අපිට මේ කියන ශාලක පරිසර හිතකාමී ශාලක ලෙසත් පරිසර හිතකාමී බව අඩු ශාලක ලෙසත් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සෝඩියම් ලෝරයිල් සල්ෆේට්. සුද්ධජීවී ක්‍රියාකාරකම් හමුවේ විනාශ නොවේ. ඒ කියන්නේ මේක පරිසර දූෂකයක්. මේ තියෙන්නේ සෝඩියම් ලෝරයිල් සල්ෆේට්. මෙන්න මේ කියන ශාලක අණුවේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ අණුවත් එක්ක පැහැදිලි වෙනස්කමක් තියෙනවා. මෙතන තියෙනවා බෙන්සීන් වලයක්. මේකට අපි කියනවා බෙන්සීන් වලය. සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆනේට්. සුද්ධජීවීන් හමුවේ වියෝජනය වෙන නිසා පාරිසරික ගැටලු මේකේ අඩුයි. එතකොට අපි ශාලක කිව්වාම පරිසර දූෂණය අවම වන ආකාරයෙන් අපිට සේදුම් ක්‍රියාවලියක් සදා භාවිත කරන්න පුළුවන් ශාලකක් තියෙනවා. පරිසර දූෂණය සිදුවෙන ආකාරයට
භාවිතා කරන ශාලකත් අපිට හමු වෙනවා. එතකොට අපි වැඩි වශයෙන් තෝරගන්න ඕන නිෂ්පාදනයක් විදිහට නිෂ්පාදනය කරනවා නම් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න උත්සාහ කරන්න ඕන මෙන්න මේ පාරිසරික ගැටලු අඩු සේදුම් කුඩු වර්ග ශාලක වර්ග. පැහැදිලිද? එහෙනම් මොකද්ද වෙනස? සෝඩියම් ලෝරයිල් සල්ෆේට් අපි පරිසර දූෂකයක් විදිහට හේතුව මොකද්ද? සුදුජීවීන් හමුවේ පහසුවෙන් වියෝජනය නොවීමයි. සුදුජීවීන් හමුවේ පහසුවෙන් වියෝජනයට ලක්වන සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට් කියන එක අපිට පරිසර හිතකාමී ශාලකයක් විදිහට අඳුන ගන්න පුළුවන්. ඒක අඳුන ගන්න පුළුවන් අණුක ව්‍යුහ දෙක දැක්කත් මේක දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේකේ බෙන්සීන් වලයක් නැහැ. මෙයා දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙනවා බෙන්සීන් වලයක්. බෙන්සීන් වලයක් තියෙන හින්දා තමයි මෙයා අපිට පහසුවෙන් අඳුන ගන්න පුළුවන් පරිසර හිතකාමී කෙනෙක් කියලා. පැහැදිලිද? රයිට්. එහෙනම් ඊළඟට දැන් මේ පාඩමේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච මූලික හරය මෙතනින් අවසන් වෙනවා. අපි දන්නවා කර්මාන්ත රසායනික පාඩම ගත්තම ඔයගොල්ලන්ගේ 13 වසරේ සිලබස් එකේ සබන් නිෂ්පාදනය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට තියෙනවා. ඊට අමතරව ජෛව ඩීසල්, තීන්ත නිෂ්පාදනය, ජල ද්‍රාවිතාවය ඉහළ නංවපු පොස්පොයිට් පොහොර වර්ග නිෂ්පාදනය, කඩදාසි නිෂ්පාදනය වැනි කර්මාන්ත කිහිපයක් විස්තර කරලා තියෙනවා. මේ කර්මාන්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස ඔයගලන්ට කරලා පෙන්නන්න නැහැ. නමුත් මේ කර්මාන්තවල මූලික පියවර සහ මේවායේ තියෙන වැදගත්කම පිළිබඳව මේ සිලබස් එක තුල කතා කරන්න යොදාගෙන තියෙනවා. ඉතින් මේ කියන කාරණා ගත්තාම ඒවා ඔක්කොම සහ සබන් නිෂ්පාදනය කියන මේ සියලු කර්මාන්ත සහිතව තමයි මේ කර්මාන්ත පාඩම නැත්නම් ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත පිළිබඳ විමර්ශනය කරන මේ පාඩම අන්තර්ගත වෙන්නේ. නමුත් අපිට තියෙන සීමා සහිත කාලයත් එක්ක ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදිහට සබන් නිෂ්පාදනය විස්තර කළා. ඒ වගේම කර්මාන්ත පාඩමේ මූලික හරය මම ආරම්භයේදී යම් ප්‍රමාණයක් පැහැදිලි කරා. මේ කර්මාන්තත් ඔබ අධ්‍යයනය කරලා ඔබගේ විභාගය සඳහා හොඳින් සූදානම් වෙන්න. දැන් මම මේ පේපර් එකේ මාකින් ස්කීම් එක හදන්න හැම අවුරුද්දෙම සහභාගී වෙන ගුරුවරයෙක් විදිහට ඒ වගේම අවුරුදු 7ක් 8ක් දැන් මම මේ මැදගම ජාතික පාසලේ මේ තාක්ෂණ වේද්‍ය සඳහා විද්‍යාව උගන්වන ගුරුවරයා විදිහට දරුවෝ ලියන උත්තරවල ඒ වගේම ඒගොල්ලෝ ලියලා බලාපොරොත්තු වෙන ලකුණු ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳව යම්කිසි තක්සේරුවක් අපිට තියෙනවා. ඒ තියෙන තක්සේරුවත් එක බැලුවාම ඔබ ලකුණු ගන්න නම් අපි අර දැන් මේ පාඩමේදී කතා කරන්න උත්සාහ කරපු ප්‍රායෝගික වටපිටාවත් එක්ක නැත්නම් අපි මේ ඉන්න රටේ තියෙන ස්වභාවයත් එක්ක රටට ගැළපෙන කර්මාන්තයක ස්වභාවයත් එක්ක පරිසරයට හානි කරන බව අවම වන විදිහට කර්මාන්තයක් සැලසුම් කරගන්න විදිහ ගැන ඒ වගේම කර්මාන්තයක් තුල තියෙන මූලික ක්‍රියාදාමයන් ගැන ප්‍රතික්‍රියා කුටීරයක හැසිරීම පිළිබඳව මේ කියන දේවල් අඳින්න ඉන්නේ නැහැ. ප්‍රතික්‍රියා කුටීර මේ අණු අපිට අඳින්න ඕනේ නැහැ. අණු හඳුනාගත්තම අපිට ඇති. රයිට්. ඒ විදිහට මේ නිෂ්පාදන ක්‍රියාවලින් පිළිබඳ මූලික දැනුමක් හොඳට හදාගෙන ප්‍රශ්නය නැත්තම් තමන් කටපාඩම් කරන්නේ නැතුව අවබෝධ කරගත්ත දෙයකින් රචනා පේපර් එකේ ප්‍රශ්න වලට පිළිතුරු අපි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් කර්මාන්ත පාඩම විතරක් රචනා ප්‍රශ්නයක අන්තර්ගත වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පරිසරයේ පාඩමේ තියෙන පාරිසරික ගැටලුත් මේ කර්මාන්ත නිසා ඇති වෙනවා. ඒවා අවම කරගන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ගات පදනම් කරගෙන තමයි රචනා පේපර් එකේ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා පරිසරයේ පාඩම ඉගෙන ගන්නකොටත් මේ කර්මාන්ත දිහා නැවත වතාවක් විමර්ශනය කරලා බලන්න පාරිසරික ගැටලු ඇති වෙන දූෂක මේ කර්මාන්ත වලින් පිට වෙනවාද? ඒවා කොහොමද කළමනාකරණය කළ යුත්තේ කියලා තමන් විසින්ම පිළිතුරු හොයන්න උත්සාහ කරන්න. තමන් විසින්ම ගවේෂණය කරන්න. අන්න එතකොට ඔබට හොඳ දැනුමක් නිර්මාණය වෙනවා රචනා පේපර් එකේ ලකුණු ලබා ගැනීමට. එතනදී අපි දැකලා තියෙන ගොඩක් ළමයි රචනා පේපර් එකේ මේ 7 8 කියන රචනා ප්‍රශ්න දෙකට පිළිතුරු ලිව්වාට ගොඩක්කට ලකුණු අඩුවෙන් ලැබෙන්නේ. බොහොම ලේසි ප්‍රශ්නයක් නමුත් අවබෝධ කරගන්නේ නැහැ. ගොඩක් වෙලාවට කර්මාන්තයක් විස්තර කරලා නැත්නම් කර්මාන්ත පුරයක තියෙන ස්වභාවය විස්තර කරලා ප්‍රශ්නය ඒ ඇසුරෙන් තමයි අහන්නේ. මේ තියපු කර්මාන්ත ඒ විදිහටම නිකන් නෝට් එකේ තියෙන කරුණු විභාගයට අහපු අවස්ථා අඩුයි. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන මේ කාර්මික වපසරියක් තුළ කොහොමද අපි හැසිරෙන්නේ කියන එක. ඒ හැසිරෙන අවබෝධය යොදාගෙන විස්තර කරපු වෙනත් කර්මාන්තයක් දිහා බලාගෙන අපිට ප්‍රශ්න වලට පිළිතුරු ගලපන්න පුළුවන්. රයිට්. හොඳයි. එහෙනම් මම මේ කාරණෙත් එක්ක මගේ මේ වැඩසටහනට ලබා දුන්න දායකත්වය මම අවසන් කරනවා. මම ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා මේ අපි උගන්වපු පාඩම් වලින් ලබාගත් දැනුමත් අපි ඔබට ලබා දෙන්න උත්සාහ කරපු තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ පේපර් එක හැදෙනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන
ළමයාගේ නිපුණතාවය කියන එක තමන් අවබෝධ කරගෙන එය තමන්ට නිර්මාණය කරගන්න උත්සාහ කරන්න. එය තමන් වෙත ළඟා කරගන්න උත්සාහ කරන්න. ඔබ ලබා දෙන සියලු නෝට් කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ඔබ සෑම විටම ඔබට පේන දේවල් විශ්ලේෂණය කරන්න පුළුවන් විශ්ලේෂකයෙකු බවට පත් වෙන්න. ඔබට ප්‍රශ්නයක් කියවුවාම ඔබ ළඟ තියෙන සමස්ත දැනුමින් ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන් දැනුමක් හදාගන්න කොටස කටපාඩම් කරන් යන්නේ නැතුව. ඒ විදිහට හොඳින් සූදානම් වෙලා මේ විභාගයට මුණ දීලා මේ කඩයිමින් එතර වෙන්න හැමදෙනාටම මම සුබ පතනවා. ශක්තිය ධෛර්ය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා.